නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. ස්වාමීන් මම අද උපදේශය කරන්න හිතුවත් අපිට කාලේ මදි වගේ. නමුත් ඊට වඩා ගොඩාක්ම වටිනවා කියලා මට හිතුණා භාවනා කරන හැටි, විශේෂයෙන් සතිපට්ඨාන සූත්‍රය ටිකක් කියලා දීලා භාවනා සම්බන්ධ කියලා දෙන එක ගොඩක් වටිනවා කියලා හිතුණා. උපදේශය වගේ ග්‍රන්ථයක් ගත්තාම ගොඩාක් පරාසයක් තියෙන ග්‍රන්ථයක්. වෙන කාලයක හෝ යදාගමු ඉඩ ලැබුණොත් කෙටියෙන් උද්දේශ වශයෙන් මාතෘකා විස්තර කරන්න මෙන්න මෙහෙම අර්ථයක් මේකේ තියෙන්නේ කියන එක. බැලුමට අපිට පේන්නේ අවිද්‍යාපච්චය සංඛාරා කියලා තියෙන ටික අවිද්‍යාව මූලිකයි කියලා. බැලුමට පේන්නේ තණ්හා වේදනා පච්චය තණ්හා කියන තැන ඉඳලා තණ්හා මූලිකයි කියලා අපිට පේන්නේ. නමුත් ධර්මයේ අපිට පෙනෙන විදිහ නෙමෙයි මේ ස්කන්ධයන්ගේ හටගන්න මුල් වෙන ධර්මතාවය කියනුයි නම් කරන්නේ. ස්වාමීන් වහන්සේ පංච උපාදානස්කන්ධ නැමැති දුක හටගන්න ක්‍රම දෙකක් තමයි තණ්හාව මුල් වෙලා සහ අවිද්‍යාව මුල් වෙලා. හැම වෙලාවෙම අපි මතකද ප්‍රතිසන්දියට අපි එන්නේ තණ්හාව මුල් වෙලා කියලා. එතකොට පෙර ජීවිතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අවිද්‍යාවගේ වැසීමෙන් තණ්හාවගේ යුක්ත වීමෙන් බාලයගේ පඬිතයාගේ මෙසේ මේ කය හටගත්තේ. මජ්ක්‍ධිම නිකායේ බාල පඬිත සූත්‍රයේදී අවිද්‍යාවගේ වැසීමෙන් තණ්හාවගේ යුක්ත වීමෙන් මෙසේ මේ කය හටගත්තා. විශේෂම කාරණාවක් තව තියෙයි. ස්වාමීන් වහන්සේ මේ කයට තණ්හාව පදට්ටානයි. ඒ කියන්නේ මුල් ආසන්න කාරණාව තණ්හාව. නාම ධර්ම වලට අවිද්‍යාව පදට්ටානයි. ඒ කියන්නේ නාම ධර්ම ටිකට අවිද්‍යාව ආසන්න කාරණාව. එතකොට මේ කය හට ගන්න පැත්තේදී කිසිම වෙලාවක අවිද්‍යාව නෙමෙයි මුල් කාරණාව වෙන්නේ. තණ්හාව. තෘෂ්ණා නැමැති වඩුවයි ගේ හදලා තියෙන්නේ. මේ ප්‍රතිසන්දියට එන පැත්තේදී එතන අවිද්‍යාව මුල් වෙලා තණ්හාවෙන් යුක්ත වෙලයි අපි ප්‍රතිසන්දියට ආවේ. ප්‍රතිසන්දියට සාපේක්ෂව ආසන්නම කාරණාව ළඟම කාරණාව තණ්හාව. එතකොට මේ තණ්හා මූලිකයි කියලා කියන්නේ ප්‍රතිසන්දියට ආපු පැත්ත බලලා මේ කය හදපු පැත්තට. මොකද රූප කය හදන්න මුල්ුනේ තණ්හාව නිසා. ගේ හැදී තෘෂ්ණා නැමැති වඩුව නිසා. ඊගාවට වර්තමානයේදී අවිද්‍යාවෙන් කර්ම කළා පංච උපාදානස්කන්ධය හදනකොට කය හදනව නෙමෙයි. එතකොට හැදුණු කය අලුත් වැඩියා කරන එකෙන් කරන්නේ කාමයට අවශ්‍ය විදිහට. ඒ ටිකේදී කරන්නේ අවිද්‍යාව මුල් වෙලයි. හැදුණු ආයතන ටික නැවත ඒ භවයට ආවේනික විදිහට පවත්වන ටික අවිද්‍යාව මුල් වෙලයි කරන්නේ. ඒ ටික කරන්නේ නාම ධර්ම ටිකකින්. ඒ නාම ධර්ම ටිකට මුල් වෙලා තියෙන්නේ අවිද්‍යාව. ඒ නිසායි ස්වාමීන් වහන්සේ මුල් ටික තණ්හා මූලිකයි දෙවෙනි කොටස අවිද්‍යාව මූලිකයි කියලා විස්තර කරන්නේ. තෙලෙමයි විස්තර කරන්නේ. මොකද නාම කයට සහ රූප කයට ආසන්න කාරණාව දිහා බලලයි. කිසිම වෙලාවක රූප කයට අවිද්‍යාව පදට්ටාන නැත්නම් ආසන්න කාරණාව මුල් කාරණාව වෙන්නේ නැහැ. රූප කයට හැම වෙලාවෙම තණ්හාව තමයි මුල් කාරණාව ආසන්න කාරණාව වෙන්නේ. තෘෂ්ණා නැමැති වඩුවයි හැම වෙලාවෙම ගේ හදන්නේ කය හදන්නේ. හදපු කය පවත්වන්නේ නාම ධර්ම ටිකෙන්. ඒකට මුල් වෙන්නේ අවිද්‍යාව. එතකොට අවිද්‍යාව තමයි හදපු එක පවත්වනවා කියන තැනට යන්නේ. ඒ නිසා මේ ටික අවිද්‍යාව මූලිකයි තණ්හා මූලිකයි කියන එක දෙයාකාරව බෙදෙනවා. කියන කාරණාවත් මතක් කරනවා. ඒකත් තමයි සටහන් කරගන්න. ස්වාමීන් වහන්සේ අපි මම මේ සතිපට්ඨාන සූත්‍රයේ භාවනා කාරණා ටික කියලා දෙනවා. මෙතන තමයි ස්වාමීන් වහන්සේ අපිට අවශ්‍යම දේ මේ හැම දෙයකටම වඩා මේ හැම දෙයක්ම කරන්නේ අපි මේ ජරා මරණ දුකෙන් ඈතර වීම සඳහායි. එතකොට ඒ සඳහා මුල්ම වෙන ටික තමයි මේ සතිපට්ඨානේ
අනුරුද්ධ මහ රහතන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙකුට සතර සතිපට්ඨානේ වැරදුනේද එයාට නිවන වැරදුනේ වෙයි. සතර සතිපට්ඨානේ වැරදුනොත් නිවන වැරදුනා වෙනවා. ඉතින් මෙන්න මේ සතර සතිපට්ඨානය වඩන්න නියමාකාරී අපි ඉගෙන ගත්තාම මේ අනිත් ගැඹුරු කාරණා නොදන්නවා වෙන්න පුළුවන් අද දවසේදී. නමුත් ඒ ඔක්කොම පිරීගෙන යනවා. සතර සතිපට්ඨානය වඩන්නේ සම්‍යක් ප්‍රධාන පුරවනවා. සම්‍යක් ප්‍රධාන වඩන්නේ එර්ධිපාද පුරවනවා. එර්ධිපාද වඩන්නේ ඉන්ද්‍රිය පුරවනවා. ඉන්ද්‍රිය පිරෙන්නේ බල පුරවනවා. බල පිරෙන්නේ බොජ්ජංග පුරවනවා. බොජ්ජංග පිරෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය පුරවනවා කියලා මේ එකම සතිපට්ඨානය පෞද්ගලිකව අපිට කරන්න මුකුත් නැහැ. මේ ටිකේ උත්සාහයෙන් කරනකොට මෙහා ඊගාව එක හදනවා. ඊගාව එකට ගෙනියනවා. එයා ඒක හදනවා. මෙහෙම අනුක්‍රමයෙන් සතිස් බෝධිපාක්ෂික දක්වාම අරගෙන යනවා. මේවා ඉගෙනගෙන දැනගෙන තියාගන්න ඕනේ. දැනගෙන මම හිතලා බොජ්ජංග වඩනවා, මම දැන් ඉන්ද්‍රිය වඩනවා, බල වඩනවා කියලා කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක පුද්ගල භාවයෙන් කරන එකක් නෙවෙයි. අනුපුබ්බ ක්‍රියා, අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ ප්‍රතිපදා කියලා මේ අනුපූර්ව ක්‍රියාවක්, අනුපූර්ව ප්‍රතිපදාවක්, අනුපූර්ව හික්මීමක් තියෙන්නේ. පහරාද සූත්‍රයේ තථාගතයන් වහන්සේ මොහොතකට උපමා කරලා පෙන්වුවා වගේ සතිපට්ඨානය හරියට නිවැරදිව අපි වඩනවා නම් එච්චරමයි අපිට ඕනේ. ස්වාමීන් වහන්සේ අද අපි බොහෝ දෙනෙක් හරියට නැති වෙච්ච බඩුවක් අපේ හොයනවා වගේ අපි නිවන හොයනවා හැම තැන්වලම. නමුත් ඇත්තටම එහෙම මහා විශාලට ගැඹුරු වචර හොය ගැඹුරු අරුත් හොය භාවනා ක්‍රම හොය යන්න ඕනේ නැහැ. මේ අපි සරලයි කියලා මේක බලව කොමුණකින් අතහරිනවා. නමුත් සරල තැන තමයි අඛණ්ඩව ඒක කරගෙන යනකොට අනුක්‍රමයට නැඹුරු වෙමින් මේ ධර්මයේ Tamanට සාක්ෂාත් වෙනවා. ඒ නිසා ඒ කරන ක්‍රමය විතරක් හරියට නිවැරදි කරගත්තා නම් හරි. මම ඉස්සෙල්ලා මේ සූත්‍රය කියලා කායගත සතිය ගැන මතක් කරන්නම්. ඒකෙදී ධර්මයේ සම්මර්ෂණය කරන ආකාරය තමයි වැදගත් වෙන්නේ. එවම් මේ සුතං ඒකං සමයං භගවා කුරුසු විහෙරති කම්මාස ධම්ම නාම කුරුණන්නේගමෝ තත්‍රඛෝ භගවා භික්ඛුවා මන්තේසි භික්ඛෝති බදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුම් භගවා ඒතදෝච. මා විසින් මෙසේ අසන ලදී එක් කලක භාග්‍යවතුන් වහන්සේ කුරුසු කියන නගරේ කල්මාස ධම්ම කියන නගරේ වාසය කරනවා. ඒ කාලේදී භික්ෂුන් වහන්සේලාට මහණෙනි කියලා ආමන්ත්‍රණය කළා. ඒ භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට ස්වාමීනි කියලා ප්‍රතිඋත්තර දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මේක දේශනා කරනවා. ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ. බලන්න මේක නිකන් සිංහනාදයක් වගේ වචනයක්. මහණෙනි මේ එකම මගයි. ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ මොකටද? සත්තානං විසුද්ධිය. සත්වයන්ගේ පිරිසිදු බව ඇති වෙන්න. ශෝක පරිද්දවානං සමතික්කමාය. හැඬීම් වැළපීම් ඉක්මවන්නට. දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය. දුක් දුම්නස් නැති කරන්නට. ඥායස්ස අධිගමාය. මාර්ගඵල ලබන්නට. නිබ්බානස්ස සච්චිකිරියාය. නිවන සාක්ෂාත් කරන්නට. කුමක්ද? යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මේ සතර සතිපට්ඨානය වෙන මුකුත් වෙන්නලා නැහැ. සත්‍යයන්ගේ පිරිසිදු බව ඇති වෙන්න, කායික මානසික දුක් දුම්නස් නැති කරන්න, හැඬීම් වැළපීම් නැති කරන්න, කායික මානසික දුක් නැති කරන්න, ඒ වගේ මාර්ගඵල ලබන්න, නිවන සාක්ෂාත් කරන්න තියෙන එකම මගයි මොකද්ද? මේ සතිපට්ඨානය. එතකොට කතමේ චත්තාරෝ කුමන හතරක්ද කියලා ඉද බික්ඛේ බික්ඛු කායේ කායानुපස්සේ විහෙරති ආත්තාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා තුමනසං. මේ ඉද කියලා කියේ මේ ශාසනයේ යම් භික්ෂුවක් කෙලස් තවන වැරැතුව මන නුවණින් යුක්ත වූ සිහියෙන් කයේ කායानुව බලනවා නම්
මෙන්න මේක තමයි කායගත සතියේ කායානුපස්සනාව කියලා කියන්නේ. වේදනාවන් කෙරෙහි, ධර්මයේ කෙරෙහි, සිත කෙරෙහි. මෙන්න මේ සිත කෙරෙහි, ධර්මයේ කෙරෙහි, කාය, වේදනා, චිත්ත, ධම්ම කියන මෙන්න මේ ධර්මතා හතර කෙරෙහි කෙලෙස් තවන වැර ඇතිව මනා නුවණින් යුක්ත වූ සිහිය. ඒ ටික හරිය වටිනවා. මනා නුවණින් යුක්ත වූ සිහියෙන් කියන එක. වෙනදටත් අපි කය කෙරෙහි හිත පිහිටවනවා. වේදනාව කෙරෙහි සිත කෙරෙහි, ධර්මයේ කෙරෙහි හිත පිහිටවනවා. නමුත් මනා නුවණින් යුක්ත වූ සිහියකින් නම් නෙවෙයි. එතකොට මනා නුවණකින් යුක්ත නොවූ සිහියෙන් අපි සිත පිහිටනකොට නූපන් ආශ්‍රව ධර්ම උපදිනවා. උපන් ආශ්‍රව ධර්ම වැඩෙනවා. මනා නුවණින් යුක්ත වූ සිහියකින් මේ කාය වේදනා චිත්ත ධම්ම කියන ධර්මතා හතර කෙරෙහි සිහිය පිහිටෙවොත් ඒකෙන් වෙන්නේ ආශ්‍රයක්ෂය වෙනවා. ආශ්‍රයක්ෂය වෙනවා. නූපන් ආශ්‍රව නූපදිනවා, උපන් ආශ්‍රව දුරු වෙනවා. මේ ආශ්‍රයක්ෂය කිරීම සඳහායි මේ ප්‍රතිපදාව තියෙන්නේ. මේ කය ගැන මෙනෙහි කරන, කය ගැන බලන, කය ගැන හිත තබන ක්‍රමය ඉගෙනගෙන අප්‍රමාදීව අඛණ්ඩව ඒක යම් කිසි කෙනෙක් කළොත් මේ සතිස් බෝධිපාක්ෂික ධර්ම අනුක්‍රමයෙන් පිරීමට වැඩිවීමට යනවා කියන එක වළක්වන්න බෑ. ස්වාමීන් වහන්සේ ලෝකේ වාසනාව අවාසනාව මත තීරණය නොවි ඒකාන්තයෙන්ම උත්සාහවත් වෙන කෙනෙකුට ලැබෙන, නොවන කෙනෙකුට නොලැබෙන එකම දේ නිවන. අපි හිතාගෙන පින තිබුණොත් ලැබෙයි නැත්තම් නැහැ කියලා. ඒ දිව්‍ය ලෝක සම්පatti, මනුස්ස ලෝක සම්පatti, බ්‍රහ්ම ලෝක සම්පatti, නැත්තම් කාම වස්තු, කාම භාණ්ඩ මේ වගේ දේවල් වලට වාසනාභාගී බව ඕනේ. පින තිබුණොත් ලැබෙයි. පින තිබුණොත් පින නැත්තම් ලැබෙන්නේ නැහැ. නමුත් නිවන කියන්නේ පින පව මත තීරණය වෙන එකක් නෙමෙයි. තේරුම් ගන්න පුළුවන් නුවණක් තියෙන කෙනෙක් උත්සාහවත් වුණොත් ලැබෙන, උත්සාහවත් නොවුණොත් නොලැබෙන දෙයක්. ඒ නිසා අපිට පින් නැතුව ඇති, පාරමිතා පිරලා නැතුව ඇති කියලා එහෙම ප්‍රපංච පොදවන්න, අදහස් පොදවන්න ඕනේ නැහැ. ඒකට සුදුසු. ඒ කියන්නේ සසර පින් කළ කෙනෙකුට ලැබෙන්න ඕනේ ටික තමයි නිවන් දකින්න සුදුසු බුද්ධෝත්පාද කාලයක්, මනුෂ්‍ය ජීවිතයක්, හඟවා කියන අර්ථයක් තේරුම් ගන්න පුළුවන් ඥාන ශක්තිය. ওই ටිකයි අවශ්‍ය. මේ ටික ලැබෙනවා කියන්නේ යා නිවන් දකින්න සුදුසුයි. ඊට පස්සේ අවශ්‍ය ඒ සඳහා කැපවීම උත්සාහය විතරයි. මේ ලෝකේ විපරිත සංඥාවකින් පෙනී නොසිටින බුහතෝ තතෝ අවිතතෝ අනඤ්‍යතතෝ සැබෑම ස්වභාවයෙන් යුක්ත එකම ධර්මතාවය නිවන. අනිත් ධර්මතාවයන්ගේ සත්‍ය තියෙනවා. නමුත් වෙනස් නොවන ප්‍රාර්ථනා වශයෙන් අවශ්‍ය නැති උත්සාහයෙන් ලබන්න පුළුවන් දේ. හරි. එතනදී ඉස්ලාම් ස්වාමීන් වහන්සේ සතිපට්ඨාන ඒ වඩන්න ඉස්සෙල්ලා මම කෙටි කරුණු ටිකක් මතක් කරන්න. මොකද මේක අවිද්‍යාව සහ ආශ්‍රව කියලා කොටස් දෙකක් තියෙනවා. අවිද්‍යාව කියන එක ඉස්සෙල්ලා තේරෙන්න ඕනේ. අවිද්‍යාව තේරුම් ගත්ත මනසකටයි එහෙනම් අපි ගාව ආශ්‍රව තියෙන්නේ. අපි ආශ්‍රයක්ෂය සඳහායි උත්සාහවත් වෙන්න ඕනේ කියන නුවණ එන්නේ. මේ සතර සතිපට්ඨානෙ තියෙන්නේ ආශ්‍රව ධර්මයන් ක්ෂය කරන්න. අවිද්‍යාව කියන එක හැම වෙලාවෙම දර්ශනයකින් පහකට යුතු කෙලෙසයක්. ආශ්‍රව කියන එක හැම වෙලාවෙම වායාම සති සමාධි කියන ධර්මතා සංකප්ප වායාම සති කියන ධර්මතා තුන උදව් කරගෙන කටයුතු වැඩක්. එකත් මම මතක් කරන්නම්. අර වම්මික සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ ස්වාමීන් වහන්සේලාට මතක ඇති. දවල්ට ගිනි ගන්න, රැයට දුම් දාන, මේ හුබහ හාරන්න කියනවා. හාරනකොට ඉස්සෙල්ලාම හම්බ වෙනව මොකද්ද? දොර අගුල.
අවිද්‍යාව නැමැති දොර අගුලක් හම්බ වෙනවා. ඉස්සෙල්ලාම හම්බ වෙන්න උනේ ඒ ටික. මම ඒකෙදි ඊයේ මතක් කළා වගේ කෙටියෙන් මතක් කළොත් ස්වාමීන් වහන්සේ පුරාණ කර්මයට හටගත් මේ කය නායම් වික්ඛවේ කායෝ තුම්හකං නාපි අඤ්ඤේසං පුරාණ මෙදම් වික්ඛවේ කම්මං අபிසංචේතිතං වේදිතං දට්ඨප්පං මහණෙනි නතුම්හක සූත්‍රයේ සංයුත්ත නිකායේ මහණෙනි මේ කය නුඹලගේ නෙවෙයි වෙන කෙනෙකුගේත් නෙවෙයි නාපි අඤ්ඤේසං පුරාණ මෙදම් වික්ඛවේ කම්මං මහණෙනි මේ පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්තේ අபிසංචේතිතං නිතරම චේතනාවෙන් පිළියෙල වෙන වේදිතං දත්තබ්බං විපාක විඳින්න වස්තුවක් කොට දකින්න මේ කය දකින්න කොහොමද තමන්ගෙත් නෙවෙයි අනුන්ගෙත් නෙවෙයි පුරාණ කර්මයෙන් හටගත්ත නිතරම සිතේ තියෙන චේතනාවලට අනුව පිළියෙල වෙන විපාක විඳින්න හැදිච්ච වස්තුවක් කොට දකින්න කිව්වා. එතකොට මේ කයේ යථා ස්වභාවය තමයි සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොර අනාත්මයි. ඒ අනාත්ම ස්වභාවය බුදුරජාණන් වහන්සේ ඔප්පු කරලා පෙන්නනවා හේතුඵල ධමකින් හේතුප්‍රත්‍යයෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කය ආහාර ප්‍රත්‍යයෙන් හැදෙන්නේ. දැන් අපි බත් පාන් කව්පි මුංගට වගේ දේවල් බලනවා. බලන්න සත්ත්ව හෝ සත්ත්ව පුද්ගල කොටස් හෝ ඒකේ නැහැ. කන බොන ආහාර පාන ගත්තාම ඒ කන බොන ආහාර පාන නිසා තමයි මේ ශරීරේ කෙස්ලොම් නියදත් හම්මස් නහර ආදී හැම කොටසක්ම හැදෙන්නේ. එතකොට දැන් මේ රූපේ ස්වභාවය සත්පුද්ගල ආත්ම නොවුණු අනාත්ම හේතුඵල ධර්ම. ආහාරය නැමැති හේතුව නිසා මේ කය නැමැති ඵලය හටගෙන තියෙන්නේ. ආහාරය නැමැති හේතුව අනාත්මයි නම් අනාත්ම හේතුවක් නිසා ආත්මීය ඵලයක් හැදෙන්නේ නැහැ. හැදෙන ඵලය අනාත්මවමයි. එතකොට එහෙනම් ආහාරය නැමැති අනාත්ම හේතුව නිසා හටගත්ත ඵලය තමයි මේ කය. බාහිර හැම එක දෙයක් තුලින් සියල්ල දැක්ක හැකි මේ කය යම් බඳුද මේ සියලුම සවිඥානික කයවල වල යථාර්ථයේ කයේ ස්වභාවය එහෙමයි. එතකොට දැන් මේ රූපේ ස්වභාවය අනාත්මයි නම් අපි වචනේ හොඳට පිළිහිටලා තියෙන්න ඕනේ. ඒකට බුදුහාමුදුරුවෝ කියනවා සද්ධාාවක් නෙමෙයි. සාක්ෂි වශයෙන් දරන්න තමයි බුදුරජාණන් වහන්සේ හේතුඵල ධර්ම පෙන්වන්නේ. කන බොන ආහාර ටික පෙන්නලා ඒ ආහාර ප්‍රත්‍යයෙන් තමයි මේ කෙස්ලොම් නියදත් හම්මස් හැදෙන්නේ. ඕජට්ටමකං රූපකලාපං ආහාර තීති ආහාරෝ. ආහාර කියලා කියන්නේ ආහාර තීති ආහාරෝ. ඵලයක් ගෙන එන නිසා ආහාර කියලා කියනවා. ඔය ඕජට්ටමකං රූපකලාපං ආහාර තීති ආහාරෝ ඕජාව අට වෙනකොට ඇති රූපකලාප ගෙන එන නිසා කබලින්ක ආහාරයට ආහාර කියනවා. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියලා අෂ්ටමක රූපකලාප තමයි මේ ශරීරයේ හැදෙන්නේ අපි කන බොන ආහාර. ඒ රූපකලාප ගෙන එන නිසා තමයි මේ කයට කබලින්ක ආහාරයට ආහාර කියලා කිව්වේ. එතකොට මේ කය අපි මගේ වුණාට ස්වාමීන් වහන්සේ මේ අතක් කඩාගෙන කොටියෙක් කෑවෝ. කොටියගේ ඇඟේ තියෙන හම්මස් ලේනහර හැදෙයි. එතකොට ඒකට ඒ සතාට මේ මට මගේ වෙච්ච මේකයි ඒ සතාට ආහාරය. මේ ආහාර චක්‍රයක් තියෙන්නේ. ආහාරය. එතකොට මම මේ කිව්වේ දැන් හොඳට බලන්න ස්වාමීන් වහන්සේ ඒ ප්‍රත්‍ය ටික පෙන්නලා ප්‍රත්‍යයෙන් ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත කොටසුත් එකින් එක පෙන්වනවා බුදුරජාණන් වහන්සේ.
කෙස් ලොම් නිය දත් හම්මස් අපි කියමු කෙස් ටිකක් කපලා අපි අහකට දැම්මොත් අපිට කෙස් කියලා පේනවා. නමුත් පුද්ගලෙක් පේන්නේ නැහැ. ලොම් නිය දත් හම්මස් එකින් එක බිමට දැම්මොත් ඒ ද්‍රව්‍ය පේන්නේ. නමුත් පුද්ගලයා පේන්නේ නැහැ. එතකොට එහෙනම් මුළු කයම කාය කියන්නේ ස්වාමීන් වහන්සේ කොට්ටාස කියන එක, කලාප කියන එක. කොට්ටාස 32කින් කලාප 32කින් හැදිලා තියෙන්නේ මේක. කොටස් 32ක් එකතු කරලා හැදිලා තියෙන 42ක් තියේ. නමුත් සංඥාවක් ගන්න නිමිත්තක් ගන්න පුළුවන් කොටස් 32යි තියෙන්නේ. ඒකයි අසුභ භාවනාව වුණත් පනවන්නේ නේ ද්වත්තින් සාකාරයකින් 32කින්. මොකද ආපෝ තේජෝ කියන දෙකේ නිමිත්ත අපිට ගන්න බෑ. නිමිත්ත ගන්න බැරි නිසා නෑ තේජෝ වායෝ කියන දෙකේ නිමිත්ත ගන්න බෑ. නැත්තම් කයම හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහ භූත හතරෙන්. නමුත් අපි නිමිත්තක් හැටියට අපිට ගන්න පුළුවන්කම තියෙන හින්දායි කොටස් 32කින් විතරක් පනවන්නේ. එතන තියෙන්නේ පඨවි ආපෝ ටික විතරයි. එතකොට මේ විදිහට එකින් එක කයේ ස්වභාවය බැලුවහම අපිට තේරුණා අපිට පේනවා සත්ත්ව නෝ පුද්ගල නෝ අනාත්ම ධර්මතාවයක් මේ කයේ තියෙන්නේ කියලා නේද ස්වාමීන් වහන්සේ? හරි. එතකොට දැන් ඒ මහ භූත ටික තියෙන තැනක අපිට ඇහැට පෙනෙනවා මේ වර්ණ සටහනක්. අපි කෙනා කියලා හඳුනන හැඩය. ඒ හැඩේ මේ කුණප කොටස් 32කින් එකකටවත් අයිති නැහැ. දැන් අපිට පෙනෙනවා නම් පුද්ගලයෙක්ව හඳුනා ගන්න පුළුවන් හැඩේ කුණප කොටස් 32කින් එකකටවත් අයිති නැහැ. ඉස්සෙල්ලා කුණප කොටස් 32 පෙන්වන්නේ අපිට පෙනෙන කෙනා හෝ පුද්ගලයා කියලා අපි හිතන හැඩේ දැන් පිහිටලා තියෙන්නේ මෙන්න මේ කුණප කොටස් 32 මතයි කියන එක පෙන්වන්න. මම ඊයේ මතක් කළා ස්වාමීන් වහන්සේලාට මම ඒ උපමාව ආපහු මතක් කරන්නම්. ගඩොල් වැලි සිමෙන්ති වතුර වගේ දෙයකින් බිත්තියක් හැදුවොත් ඔන්න දැන් බිත්තිය උපමාවට තබා ගන්න මහ භූත වගේ කියලා. මහ භූත වගේ නෙමෙයි මහ භූත. බිත්තියක් ගැන අපි කතා කරන්නේ වෙන මොකුත් හින්දා නෙවෙයි. බිත්තිය දිහා බැලුවහම අපිට අපි ඇඳන්නේ ඔගේ බිත්තියේ රූපයක් රතනවංශ ස්වාමීන් වහන්සේ කියලා. ඒ බිත්තියේ ඇඳපු චිත්‍රය ගැන අවබෝධයක් එන්නයි බිත්තිය ගැන අපි කතා කරන්නේ. මේ චිත්‍රය දැන් කෙනෙක් කියනවා හෝ කෙනෙක් ඉන්නවා හෝ නෙමෙයි මේ චිත්‍රය බිත්තියට බර වෙලයි තියෙන්නේ. බිත්තිය උපාදාය කරගෙන උපාදාය කියන්නේ ඇසුරු කරගෙන මේ බිත්තිය ඇසුරු කරගෙනයි චිත්‍රය පවතින්නේ කියන එක තීරණය කරගන්නයි. එතකොට දැන් අපි දන්නවා චිත්‍රය කියන එක වර්ණ සතහන් මාත්‍රයක්, චිත්‍ර මාත්‍රයක්. හැබැයි එයාට තනියම ඉන්න බෑ. එයා ඒ චිත්‍රය තව පුද්ගලයෙක්ගේ ඇඟේ පුද්ගලයෙක් තුල තියෙනව නෙමෙයි. ගඩොල් වල සිමෙන්තියෙන් කළ බිත්තියක තියෙන්නේ. ඒ වගේ අපි මේ කෙස් ලොම් නිය දත් හම්මස් කියලා කුණප කොටස් ටික බැලුවේ කන බොන ආහාර මේ කොටස් ටික කියලා හිතුවේ හැදුවේ. දැන් මේ පෙනෙන හැඩය පිහිටලා තියෙන්නේ ඒ කොටස් ටික මතයි. ඒ කොටස් ටික ඇසුරු කරගෙනයි තියෙන්නේ. මහා භූතයන්ගේ උපාදාය රූපයක්. එතකොට ඔන්න දැන් අපිට මහ භූත සහ උපාදාය රූප දෙක පිළිබඳව යම් මට්ටමක දැනුමක් තියෙනවා. දැනුමක් කියන්නේ ඇස් ඉදිරිපිටට හම්බ වෙච්ච බිත්ති උපමාව ගත්තොත් හම්බ පෙනෙන්නේ චිත්‍රයක්. තින්ත වලින් පින්සල් වලින් උත්සාහයෙන් හදපු චිත්‍රයක්. හැබැයි මේ චිත්‍රයේද කෙනෙක් මත පිහිටලා නෙමෙයි තියෙන්නේ ගඩොල් වල සිමෙන්තියෙන් කළ බිත්තියක. අනේ ඒ චිත්‍රය දකිනකොට එතකොට දැන් දැක්කා චිත්‍රයයි චිත්‍රයේ පිහිටි බිත්තියයි දෙකම සත්පුද්ගලාත්ම භාවයෙන් තොරයි අනාත්මයි. ඒ අපේ මනසට ආවේ ආත්ම සංඥාවක්. රත්නවංශ ස්වාමීන් වහන්සේ
නැත්තම් අහවල් උපාසක මහත්තයා තමන්ට නම් මේ මමනේ කියලා මම කියලා පුද්ගලයෙක් කියලා කෙනෙක් කියලා ආත්ම සංඥාවක් අපිට ඇති වුණේ. දැන් හොඳට අපිට තේරෙන්න ඕනේ මේක හොඳ සිහියෙන් අහන්න. හොඳට තේරෙන්න ඕනේ බිත්තිය ඇඳපු චිත්‍රයක් දෙකම සත්පුද්ගල නොවි අනාත්මයි නම් ඒක බලන්න තමයි අපි වෙනම මුල ඉඳන් gadul වලින් බිත්තිය බැන්දේ. ඒක පෙන්වන්නයි අපි තින්ත පැන්සලුත් කඩෙන් ගෙනල්ලා චිත්‍රය ඇඳෙව්වේ. මොකද ඒකේ නැති බවම පෙන්වන්න. දැන් සත්‍ය පුද්ගලෙක් නැහැ කියන්න නෙමෙයි මේ යන්නේ. හොඳට දැක්ක සත්‍ය පුද්ගල භාවය ඇති වෙන්න උපකාර වෙච්ච රූප අනාත්මයි. එහෙනම් අනාත්ම රූපය නිසා ආත්ම සංඥාවක් සත්‍යෙක් පුද්ගලයෙක් කියන අදහසක් අපි තුල ඇවිල්ලා තියෙනවා. දැන් අවිද්‍යාව කියන්නේ රූපය අනාත්මයි අනාත්ම රූපය නිසා අපි තුල නේද මේ ප්‍රපංච සංඥාව ප්‍රපංච කියන්නේ ප්‍රමාද කරවන තණ්හා වශයෙන් මාන වශයෙන් ditthi වශයෙන් තව පැත්තෙන් ගත්තොත් මම කියලා හෝ මගේ කියලා හෝ මගේ ආත්මය කියලා මම මගේ ආත්මය කියලා සිංහලෙන් කියන එකට පාලියෙන් කියන්නේ ඒතම් මම ඒසෝ හමස්මින් එමේසෝ අත්තාති. පාලියෙන් කියන්නේ ඒතම් මම කියලා කියන්නේ සිංහලෙන් මගේ කියනවා. ඒතම් මම. ඒසෝ හමස්මින් කියන්නේ මම වෙමි කියනවා. එමේසෝ අත්තාති කියන්නේ මේ මගේ ආත්මයයි කියනවා. මගේ ආත්මය කියලා. අර බිත්තිය ඇඳපු රූපයේ දකිනකොට මේ මම මේ මගේ යාළුවා මේ මගේ අඳුරහාමුදුරුව මේ මගේ ගෙදර කියලා මම කියලා හෝ මගේ කියලා හෝ නැත්නම් මගේ ආත්මය කියලා හෝ හැඟීම් ඇති වෙයි අපි ගාව. මේව මනසේ ඇති වෙන ගති. ඒවට කියනවා ප්‍රපංච ප්‍රමාද කරන ධර්ම. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නවා අවිද්‍යාව මුලින්ම අනාත්ම රූප ටික දකිනකොට තමන්ගේ මනසේ මේ කෙලෙස් ටික උපන්නේ කියලා ලෝකයා දකින්නේ. ලෝකයට හිතෙන්නේ අර රූපේ තියෙන ගති රූපෙයි කියලා. ඒ කියන්නේ ඒ රූපේ රතනවංශ හාමුදුරුවෝ කියලා. නැත්නම් රූපේ රතනවංශ හාමුදුරුවන්ගේ ෆොටෝ එක කියලා. ඒ නිසා තමන්ගේ මනසේ හටගන්නේ ලෝකෙට පෙනෙන්නේ මනසේ හටගත් සිද්ධිය බාහිරයි කියලා. මෙන්න මේක වැරදි කියලා බුදුරජාණන් වහන්සේ ඉස්ලාම් පෙන්වුවා. ඒක තමයි අවිද්‍යාව. ඇත්ත ඇහිටියේ පෙන්වුවා බාහිරය නිසා Taman තුල ප්‍රපංච ඇති වෙලා තියෙයි. හැබැයි මේ ප්‍රපංච සංඥාවන්ගෙන් මේ ස්කන්ධ ටික ස්පර්ශ කරන්න එපා කියලායි පෙන්වන්නේ මේ. තේරෙනවද මේ කියන එක? ඒ කියන්නේ gadol වල සිමෙන්තියෙන් කළ චිත්‍රය දකිනකොට රතනවංශ ස්වාමීන් වහන්සේ කියන අදහසක් ආත්ම දෘෂ්ටිය Tamanට ඇති වෙන්න පුළුවන්. නමුත් තමන්ගාව තියෙන රතනවංශ හාමුදුරුවෝ කියන අදහසින් ඒ රූපේ ස්පර්ශ කරන්න එපා හිතින්. හිතින්වත් කයින්වත්. කයින් ස්පර්ශ කරනකොට තණ්හා පරාමාසය කියනවා. සිතින් ස්පර්ශ කරනකොට ditthi පරාමාසය කියනවා. මේ රතනවංශ හාමුදුරුවෝ ලස්සනට ඉන්නේ කියලා අපි අතින් අත ගෑවොත් තණ්හා පරාමාසය. අතින් අත ගන්න රතනවංශ හාමුදුරුවෝ හරි හොඳට ඉන්නව නේද කියන අදහස නැත රතනවංශ හාමුදුරුවෝ බාහිර ඉන්නේ කියලා පේන ගතිය හිතට ditthi පරාමාසය. තෘෂ්ණා සහ ditthi දෙකෙන් මේ වස්තුව ස්පර්ශ කරන්න එපා කියලායි පෙන්වන්නේ. ස්වාමීන් වහන්සේ බොහෝම නිහඬ මනසකින් හිමින්ම ඒ උපමාව අරගෙන අපේ කයට අපි තියමු. මේ කය ගැන බලන්න gadul වල සිමෙන්තියෙන් කළ බිත්තිය වගේ මේක මමම කියලා මහා හයියෙන් ගන්න නැතුව gadul වල සිමෙන්තියෙන් කළ බිත්තිය වගේ කන බොන ආහාරයෙන් කළ කෙස් ලොම් නිය දත් හම් මස් ආදී කොටස් ටිකක් තියෙයි. බිත්තිය ඇඳපු චිත්‍රය වගේ ඒ කොටස් ටික ඇසුරු කරගෙන හැඩතලයක් පෙනේ. පෙනෙනකොට අපිට රතනවංශ හාමුදුරුවෝ කියන අදහස එනවා නම් දැන්
මේ රතනවංශ හාමුදුරුවෝ කියන අදහසින් අර කෙස්ලොම් නියදත් පැත්තට ඒ ටික මත පතිත වෙලා තියෙන චිත්‍රයේ පැත්තට හිත නමන එක හරිද කියලා බලන්න. රතනවංශ හාමුදුරුවන්ගේ කෙස්, රතනවංශ හාමුදුරුවන්ගේ ලොම්, රතනවංශ හාමුදුරුවන්ගේ නිය කියලා බලන එක. නැත්නම් රතනවංශ හාමුදුරුවන්ගේ හැඩේ කියලා හෝ බලන එක. බලන්න. ආධ්‍යාත්මික බාහිර පැත්තෙන් ඉඳන් ආධ්‍යාත්මික පැත්තේ මනස තුල ප්‍රපංච ඇති වුණා. කෙලෙස් අදහස් ඇති වුණා. මෙච්චර කල් කලේ ඒ අදහස් වලින් බාහිරට අපි නැඹුරු වෙච්ච එක. දැන් මේකෙන් කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨානෙ උගන්වන්නේ මේ දර්ශනය හරහායි. මේ දර්ශනයයි අරිහත්ත්වයට දක්වාම අරගෙන යන්නේ. චුට්ටක්වත් මග වර්ධින්නේ මේ එක තැනක් තියෙන්නේ මේ එක චූටි තැන තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. අපි රතනවංශ හාමුදුරුවෝ කියන අදහස අයින් කළා මම කියන වචනේ මම විවහාර කරනවා. එතකොට කෙනා ස්වාමීන් වහන්සේලා තම තමන්ගේ රූපය මේ සඳහා යොදා ගන්න. තම තමන් වහන්සේලා සුපින්වත් ස්වාමීන් වහන්සේලා තම තමන්ගේ මම වූ රූපය මේ සඳහා ආදේශ කරගන්න. ගඩොල් වැලි සිමෙන්තියෙන් කළ බිත්තියක හොඳට කපරාදු කරලා සුද්ධ මැදලා තියෙන්නේ අනාත්මයි කෙනෙක් නෑ. කඩේට ගිහිල්ලා තින්ත ටිකක් පැන්සල් ටිකක් ගන්නලා සිත්තරේකට කියනවා මගේ රූපේ අඳින්න කියලා. අඳිනවා. ඒ හැඩේම ඒ විදිහටම අඳිනවා. දැන් චිත්‍රය කියන්නේ වර්ණ සටහනක්. උපාදාය රූපය. උපාදාය කියන්නේ ඇසුරු කරගෙන, බිත්තිය ඇසුරු කරගෙන පවතින රූපයක්. ඒ රූපය දකිනකොට මම කියන අදහස එනවා. අපි දැක්ක දැන් මම කියන අදහස ඇති වෙන්න හේතු වෙච්ච බිත්තිය සහ බිත්තිය ඇඳපු රූපේ. බිත්තියක් ගැන අපිට කතා කරන්න උනේ මම කියන අදහස එන රූපේ තියෙන්නේ මෙබඳු තැනක පිහිටලයි කියන එකටයි. එහෙම නැත්නම් ඕන්නේ අපි ඇත්තටම බිත්තිය එක්ක නෙමෙයි ගනුදෙනු කරන්නේ චිත්‍රය එක්ක. නමුත් චිත්‍රය කතා කරන්න, චිත්‍රය අවබෝධ කරගන්න වෙන ක්‍රමයක් නැහැ. චිත්‍රය අනාත්ම බව, චිත්‍රය කෙනෙක් නොවන බව, චිත්‍රයේ චිත්‍රයක් බව තේරුම් ගන්න තියෙන්නේ එයා පිහිටලා තියෙන පසුබිම මතයි. බිත්තියේ ඇඳපු චිත්‍රය කෙනෙක් නොවන බව, පුද්ගලයෙක් නොවන බව, සත්වයක් නොවන බව අපිට තේරුම් ගන්න තියෙන්නේ එතන පිහිටලා තියෙන ගඩොල් වැලි සිමෙන්ති ටික පුද්ගලයෙක්ගේ නොවන කම මතයි. නැත්නම් චිත්‍රය හරන්න බෑ අපිට. ඒකයි මේ ධහම තේරුම් ගන්න බෑ රූප කලාප කඩලා බින්දලා කුඩු කළා එහෙම බෑ. එහෙට යන්නත් බෑ. මොකද මේ ගඩොල් කැට ඇතුලේ රූප කලාප කඩනවා බලන්න පුළුවන්. නමුත් චිත්‍රයක රූප කලාප විඳිනවා බලන්න බෑ. එහෙම නැහැ. ඒකේ රූප කලාප නැහැ. උපාදාය රූපය කියන එක අවස්ථාවට මැවෙන එකක් මිසක හරියට මායාවෙන් කරන දෙයක් වගේ මේ වර්ණ සටහන කියන එක. තියෙන එකක් නෙවෙයි. අවස්ථාවට උපදින්නේ. ඔන්න ඒ රූපේ දකිනකොට මම කියන අදහස ආවනම් ස්වාමීන් වහන්සේලාට පේන්න ඕනේ දැන් ඔන්න ප්‍රපංචයක් ඇවිල්ලා ඒසෝ හමස්මි මේ මම වෙමි කියන ප්‍රපංචයේ මනසේ ඇති වෙලා. දැන් ගඩොල් වැලි හිමින්තියෙන් කළ බිත්තිය කැඳපු චිත්‍රය දකිනකොට ඒසෝ හමස්මි මේ මම වෙමි කියන අදහස ආවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ප්‍රපංච පරිහරණය කරන්න එපා කියලා. මම කියන මේ අදහසින් මේ ස්කන්ධ ටික ස්පර්ශ කරන්න එපා. මේ බිත්ති අත ගන්න එපා මාව කියලා. මේ මගේ අත කියලා. බිත්ති අඳපු චිත්‍රයේ පැත්තට හිතවත් නමන්න එපා. හිතයි කයයි කියන දෙකෙන් එකක්වත් නමන්න එපා කියනවා. නමුත් ඒක හරිද? වැරදි. බාහිර බිත්තිය චිත්‍ර නිසා මම කියන අදහස ආවා. නමුත් වෙනදට අපිට ඔකේ වැරද්ද පෙන්වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ වැරද්ද පෙන්වුවා. ඒ නිසා ආපහු බිත්තිය පැත්තට යන්න දෙන්නේ නැහැ. පෙන්නනවා ඇත්ත නැහැ. එතන තියෙන්නේ ගඩොල් වල සිමෙන්තියෙන් කළ චිත්‍රයක්නේ කියලා. වන් වේ එකක් වගේ
බාහිරය නිසා Taman තුල ප්‍රපංච උපදිනවා. ප්‍රපංච සංඥාවන් පරිහරණය කරන්න දෙන්නේ නැහැ. අරි පැත්තට යන්න දෙන්නේ නැහැ. ඒ උපමාවම ගන්න ස්වාමීන් වහන්සේ ගඩොල් වල සිමෙන්තියෙන් කළ වගේ කෙස්ලොම් නියදත් හම්මස්නහරෙන් කළ මේ සතර මහා ධාතු රූපය ඇසුරු කරගෙන මේ සතහන දකිනකොට මම කියන අදහස හිතට එනවා. ඔන්න දැන් ප්‍රපංච. මම වෙමි කියන අදහස එනවා. මම කියන අදහසින් මේ කයට නැමෙන්න එපා. මම කියන අදහසින් මේ කයට නැමෙන්න සුදුසුද කියලා බලන්න. දැන් අපි දැක්කා ගඩොල් වල සිමෙන්තියෙන් කළ බිත්තියයි කෙස්ලොම් නියදත් ධම්මස්නහරෙන් කළ මේ බිත්තියයි වෙනසක් නැහැ. ඒකේ ඇඳපු චිත්‍රයයි මේ කෙස්ලොම් නියදත් ටික ඇසුරු කරගෙන පවතින චිත්‍රය අතර වෙනසකුත් නැහැ. මොකද මම කියන අදහස එන්න ওই බිත්තිය ඇඳපු චිත්‍රය දකිනකොට මම කියන අදහස එනවා වගේ. පත්තර කඩදාසියක තිබ්බ ස්වාමීන් වහන්සේ ඔය හැඩේ මම කියන අදහස මේ මමනේ කියන අදහසෙයි. දඹදිව වන්දනාවේ ගියේ එකක් වීඩියෝ කරලා හරි තියෙන තැනක වීඩියෝ පටයක් දැක්කොත් මේ මාත් ඉන්නේ මල් වට්ටියක් තියාගෙන කියලා ඒත් තමන්ව පිනෙයි. වීදුරු කණ්ණාඩියක් ඉස්සරහට ගියොත් ඒත් මම කියලා අදහස ඒ රූපේ දකිනකොට මම කියන අදහස එයි. කන බොන ආහාරයෙන් හැදෙන මේ කය දකිනකොට මම කියන අදහස එයි. මේ කාරණා ටිකෙන්ම තීරණය කරන ස්වාමීන් වහන්සේ ලෝකේ එක එක විදිහට රූප හම්බ වෙද්දි නමුත් අපේ මනසට හම්බෙලා තියෙන මම එකයි නේද කියලා. එතකොට එහෙනම් ඒ රූප දකිනකොට මම කියන හැඟීම මනස තුල ඉපදිච්ච එකක් මිසක රූපේ මම හින්දා මම කියලා දැකලා තියෙනව නෙමෙයි නේද කියන එක පේනව නේද? දැන් රූප දකිනකොට මම කියලා රූප මම නම් මේ කය මම නම් අනිත් රූප මම වෙන්න බෑ. බිත්තියේ තියෙන රූපේ මම නම් පත්‍රයේ කඩදාසියේ මම වෙන්න බෑ. ඒක මම නම් වීඩියෝ පටේ රූපේ මම වෙන්න බෑ. දැන් මේ ඔක්කොම කයවල මමද? නමුත් මේකෙන් තේරුණා මේ කයවල ඔක්කොම අනාත්මයි. මහ භූත සහ උපාදාය රූප ඒවා නිසා තමන්ගේ මනසෙයි මේ ප්‍රපංච සංඥා වැටි උනේ කියලා දැක්කනේ අපි. දැක්කා මෙන්න මේ කාරණාව නොදන්නා ලෝකයා තමන්ගේ මනසේ උපන්න ප්‍රපංච සංඥාවෙන් රූප ඇසුරු කරගෙන තමයි මේ තරම් සත්ව පුද්ගල භාවයක් ලෝකේ හදාගෙන තියෙන්නේ. මේ කය මගේ වෙලා තියෙන්නේ කය නිසා හිතේ පහළ වෙන අදහස කයට නමපු නිසායි. බිත්තියේ තියෙන රූපේ මගේ උනේ. ඒ රූපේ දකිනකොට හිතට පහළ වෙන මගේ කියන අදහස බිත්තියේ පැත්තට නමපු නිසායි බිත්තියේ රූපේ මගේ උනේ. පත්තර කඩදාසිය දකිනකොට හිතේ පහළ වෙච්ච මගේ කියන අදහස පත්තර කඩදාසිය පැත්තට නමපු නිසායි මගේ උනේ. එතකොට බලන්න අපේ මනසේ තිබුණු ප්‍රපංච ටික අපි රූපයක්ද පරිහරණය කරලා තියෙන්නේ ප්‍රපංචයක්ද පරිහරණය කරලා තියෙන්නේ කියලා. තව පැත්තකින් අපි මේ රූපද පරිහරණය කරන්නේ කෙලෙස් ටිකක්ද පරිහරණය කරන්නේ කියලා බලන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ලෝකයම තුන් භවයේම කෙලෙසුන් නිසා පීඩා විඳිනවා. අපි කෙලෙස් ටිකකින් ජීවත් වෙන්නේ ස්වාමීන් වහන්සේ. මෙහෙම පෙනෙනකොටත් මේ ස්වාමීන් වහන්සේලා කියන අදහස මට එන්න පුළුවන්. මම මේ අදහසින් මෙහෙ බලනකොට මම ලෝකය හදාගෙන තියෙන ස්වාමීන් වහන්සේලා හදාගෙන තියෙන්නේ. අනාත්මයි නැත්තම්. ඕක තමයි දර්ශනයෙන් පහකට යුතු කෙලස් කියලා කියන්නේ. ඔය ආර්ණාව දැක්කොත් අවිද්‍යාව නැති වෙනවා. මෙච්චර කාලයක් අනාත්මය නොදැක්ක එක එයා දකිනවා. මෙච්චර කාලයක් ලෝකයේ ආත්ම වශයෙන් එයා දැක්කේ. නමුත් මෙහා අනාත්මය දකිනවා. ditthi සම්පන්න පුද්ගලයාගේ ප්‍රධානම ලක්ෂණය තමයි සියලුම ධර්මය අනාත්මයි කියන එකට සැක නැහැ. සියලුම සංස්කාරය අනිත්‍යයි කියන එකට සැක නැහැ. නමුත් සැපයි කියන විපල දුකේ සැපයි කියන විපල්ලාසෙ විතරක් ඉතුරු වෙනවා යාට. ඒකේ මං කිව්වේ
හොඳට නුවණක් තියෙන කෙනාට පේනවා මෙහෙම පෙනෙද්දි සත්‍ය පුද්ගලයෝ කියලා පෙනෙනකොට එයා දන්නවා මෙහි සත්‍ය පුද්ගලයෝ පෙනෙනව නෙවෙයි. මහ භූත සහ උපාදාය රූප දකිනකොට අපේ මනසේ හටගන්න සත්ත්ව පුද්ගල සංඥාවක් තියෙන්නේ. ඒ අදහස මේ බාහිර රූපෙ මත පතිත වෙලයි මේ අපිට මෙහෙම පෙනෙන්නේ කියන එක තේරෙනවා. ඔන්න ඔය කාරණාව තේරුණාම අවිද්‍යාව නැහැ. ඊට පස්සේ යාට ඉතුරු වෙන ආශ්‍රව. ආශ්‍රව කියන්නේ මේ කාරණාව තේරුම් ගත්තත් බාහිර පුද්ගලයෙක් ඉන්නවා කියලා බලපු හුරුව ගෙවෙන්නේ. ඊට පස්සේ මේ හුරුව ගෙවා ගන්න තමයි මේ සතිපට්ඨානේ තියෙන්නේ. දැන් අපි දැක්කා අර රූපේ ඒ කියන්නේ මේ ආහාරයෙන් හැදුණු රූපය අසුරු කරගෙන ඉන්නකොට මම කියන අදහස හිතටයි පහළ වෙන්නේ කියලා දැනගත්තා. මේ අදහසින් කය පැත්තට නැඹුරු වෙලා බලන එක වැරදි. එතන තියෙන කුණප කොටස් ටිකක් මහ භූත ටිකක් ඒක අසුරු කරගත්ත වර්ණ සටහනක් තියෙන කියන එක දැක්කා. දැනගත්තට මේ කොටස් ටික මම කියලා බලපු හුරුව ගෙවෙන්නේ මේක දැනගත්ත පමණකින්. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ ආශ්‍රවයක්ෂය සඳහා කටයුතු කරන්න. මම මේ කෙටියෙන් කතා කළේ මේ සතිපට්ඨානෙන් පෙන්වන මූලිකම සතිපට්ඨාන සූත්‍රයෙන් පෙන්වන්නේ මූලිකම හරය ඕනෝක මෙන්න මේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ මේ අවිද්‍යාව නැති කරන්න. මම දැන් මේ සතිපට්ඨාන සූත්‍රේ නිකම්ම කියලා දීලා වැඩක් නැති නිසා මේකෙන් කරන කෘත්‍යය ගැනයි මම කියලා දුන්නේ. මේ සූත්‍රයට බාහිර මහා ප්‍රලාපයක් කියුව නෙවෙයි. මොකද මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව. දුක කියන්නේ මොකද්ද? සමුදය දුරු වෙන්නේ කොහොමද? නිරෝධය සාක්ෂාත් වෙන්නේ කොහොමද කියන දර්ශනය ওই ටිකේ තියෙන්නේ. ওই ටික දැනගත්ත කෙනාටයි මේක තියෙන්නේ. හරි. මම දැන් භාවනා කරන හැටි කියලා දෙන්න සතිපට්ඨානයේ වඩන හැටි. දැන් අපි ඔය අර්ථය තිබුණානේ. මේකෙදි සතිපට්ඨානේ ආනාපාන පබ්බේට ගන්න ආනාපාන පබ්බේදී උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා කොන්ද ඍජුව තබාගෙන පරයන්කේ බැඳගෙන කොන්ද ඍජුව තබා ගන්න කියනවා. බුදුරජාණන් වහන්සේ මේ ඉරියව්ව කියන්නේ දේශනා කරන්නේ අනිත් ඉරියව් වල බැරිකම හින්දා නෙවෙයි. අනිත් ඉරියව් තීන මිද්දේට නිදිමත ගතියට හිත වැඩි. මේ ඉරියව්ව තමයි නිදිමත ගතිය බොහෝ සෙයින්ම අඩු කරන ඉරියව්ව. වර්තමානයේ විද්‍යානුකූලව හොයාගෙන තියෙනවා මේ අපේ කොඳු ඇටයට පිටිපස්සේ තියෙන මේ සුසුම්නාව තියෙන්නේ පොඩි මුලේ නැත්තම් මස්තිෂ්කයේ කියන තැන. ඒක සුසුම්නාව මේ කෙලින් තියෙනකොට මේ සිහිය අවදි වීමේ ප්‍රවණතාවය හරි වැඩි කියනවා. හොඳට කොන්ද ඍජුව තියෙනකොට. ඉතින් ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ එකක් දකින්නේ නැති. ඉතින් පරයන්කේ බැඳගෙන කොන්ද ඍජුව තබා ගන්න ඕනේ. සතින් උපට්ඨපෙත්වා. එහෙම තබාගෙන සිහිය පිහිටුවා ගන්න. කොතනද සිහිය පිහිටුවා ගන්නෙ? නාසිකග්ගේවා මුඛ නිමිත්තේ. නාසයේ කෙළවර හෝ තොල් දෙක ගාව තමයි හිත පිහිටුවා ගන්නෙ. නාසයේ ගාව හෝ තොල් ගාව. ඒක නාසයේ කෙරවල අයින කියලා එහෙම එකක් ඕනේ නැහැ. තොල්ලේ අග තොල්ල කෙරවල හුස්ම පාර වදින තැන එහෙම ඕනේ නැහැ. මේකින් කරන වැඩේ තේරුම් ගන්න. හිත එක එක තැන් වලට යන්න නොදී හිතට නතර වෙන්න නවාතනක් දීමයි මේකේ අරමුණ. දැන් එක එක දේවල් හිතෙන වෙනුවට හිත නාසය දිහා දැනුමෙන් තොල් දෙක දිහා දැනුමෙන් ඉන්නකොට එක එක දේවල් වලට හිතෙන්න ඉඩ නැහැනේ. මම ඒකෙදි කියන්නේ ස්වාමීන් වහන්සේලාට කාට හරි ඒක අප්‍රකට නම් තොල් දෙකට මෙහෙම ඇඟිල්ල තියන්න නැත්නම් නාසයට ඇඟිල්ල තියන්න. ඇඟිල්ල තියනකොට තොල් දෙකේ ඇඟිල්ල හැපුණු බව නාසයේ ඇඟිල්ල හැපුණු බව තේරෙනවනේ. ඒ තේරෙන තැනට හිත යොමු කරන්න. හිත යොමු කළා එතන දැනුම තියාගෙන හිමීම අතහකට ගන්න. අන්න එතකොට දැන් සති නිමිති හිත පිහිටුවාගෙන තියෙයි.
තොල් දෙකට අත තිබ්බාම මෙහෙම ස්පර්ශ වෙන තැන දැනෙනවා. ඒ දැනුම තියාගෙනම ඇඟිල්ල ගන්නවා. ඔන්න ওই විදිහට නාසිකග්ගේවා තොල් දෙකේ හිත පිහිටවා ගන්න එකට කියනවා සතින් උපට්ඨපෙත්වා කියලා. ඒව අටුවාවකවත් ටීකාවකවත් ඒට මෙහා ග්‍රන්ථකවත් නෙමෙයි පිරිසිදු ත්‍රිපිටකයේමයි තියෙන්නේ. අභිධර්ම පිටකේ විභංග ප්‍රකරණේ ඥාන විභංගේ ධ්‍යාන ලබා ගන්න කෙනෙක් භාවනා කරනකොට කරන හැටි ඉඳගන්න ඉරියව්ව හා සිහිය පිහිටුවා ගන්න හැටි ඒ ටික බැලුව හැකි ස්වාමීන් වහන්සේලාට අයං සති උපට්ඨිතා හෝති සුපට්ඨිතා නාසිකග්ගේවා මුඛ නිමිත්තේ මේ සිහිය පිහිටියේ වෙයි මනාව පිහිටියේ වෙයි තොල් දෙක ළඟ හෝ නාසය කෙරවල. එතකොට ඔන්න සති නිමිති හිත පිහිටුවා ගන්නවා. හිත පිහිටුවාගෙන සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති කියන ආකාරයට සිහියෙන්ම ආස්වාස කරනවා සිහියෙන්ම ප්‍රාස්වාස කරනවා. ඒ ආස්වාසය දීර්ඝ වෙන්න පුළුවන් ප්‍රාස්වාසය දීර්ඝ වෙන්න පුළුවන් ආස්වාසය ලුහුඩු වෙන්න පුළුවන් ප්‍රාස්වාසය ලුහුඩු වෙන්න පුළුවන් ආස්වාස ප්‍රාස්වාස දීර්ඝ ලුහුඩු වෙන්න පුළුවන්. මේකෙදි පෙන්වන්නේ පරිසරය. දීර්ඝයි කියලා හිතන්න හෝ ආස්වාසයේ දීර්ඝයි ප්‍රස්වාසයේ දීර්ඝයි කියලා හිතන්න හෝ ආස්වාසය ප්‍රස්වාසයේ රසයි කෙටි කියලා හිතන්න හෝ නෙවෙයි. දැන් සති නිමිති හිත තියාගෙන ඉන්නකොට ආස්වාසය පිළිබඳ ප්‍රස්වාසය පිළිබඳ පූර්ණ දැනුම් සහිතව ඉන්න ආස්වාසයේ දීර්ඝ හෝ වෙන්න පුළුවන්. ප්‍රස්වාසයේ දීර්ඝ හෝ වෙන්න පුළුවන්. ආස්වාස ප්‍රස්වාසයේ දීර්ඝ හෝ වෙන්න පුළුවන්. මේ විදිහට සබ්බකායපට සියලු ආස්වාස ප්‍රස්වාසයන් අත්විඳීමේ දැනුම් සහිත බවකම ඉන්න. ඒකෙන් කියන්නේ ආස්වාසය සබ්බකායපට සංවේදී කියන එකෙන් කියන්නේ ආස්වාස ප්‍රස්වාසයේ දැනුම් රහිත බවක ඉන්න එපා කියන එක. ආස්වාස ප්‍රස්වාසයේ අත්විඳීමින් දැනුම් සහගත බවක තියෙන්න ඕනේ කියන එක. මෙතනදී වඩාත්ම අවශ්‍යයි ආස්වාස ප්‍රස්වාසය දැනෙනවා සති නිමිත්තේ තියෙන මේ දෙකම Tamanට ප්‍රකට වෙන්න ඕනේ. එහෙම වුණොත් විතරමයි ආනාපාන සති භාවනාව වැඩෙන්නේ. ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව නොවැඩෙන්න ආනාපාන සති අටලොස් උපක්ලේශ ධර්මයක් තියෙයි. ඒ කියන්නේ ආනාපාන සති භාවනාව වැඩෙන්නේ නැති වෙන්න වැරදෙන ක්‍රම 18ක් තියෙනවා. ඒකෙදි පටිසම්භිදා මග්ගේ ආනාපාන සති කතා බැලුවහම ස්වාමීන් වහන්සේලාට ඒක තේරුම් කරගන්න පුළුවන් වෙයි. එතකොට ඒකෙන් පෙන්නනවා ප්‍රධාන වශයෙන් සති නිමිත්තේ විතරක් හිත තියෙනවා තේරෙනවා. නමුත් ආනාපාන සතිය ආස්වාසය ප්‍රස්වාසය කියන දෙක අහුවෙන්නේ නැත්තම් තේරෙන්නේ නැත්තම් ඒ ආනාපාන සතිය වැරදිලා වැඩෙන්නේ නැහැ. ආස්වාසය විතරක් අහුවෙනවා. සති නිමිත්ත අහුවෙන්නේ නැහැ ප්‍රස්වාසය අහුවෙන්නේ නැහැ ඒ ආනාපාන සතිය වැඩෙන්නේ නැහැ. ප්‍රස්වාසය විතරක් අහුවෙනවා ආස්වාසයයි සති නිමිත්තයි අහුවෙන්නේ ඒ ආනාපාන සතිය වැඩෙන්නේ නැහැ. ආස්වාසය ප්‍රස්වාසය හුස්ම ඉහළ පහළ යන එක තේරෙනවා. හැබැයි සති නිමිති හිත නැහැ. ඒත් වැඩෙන්නේ නැහැ. එතකොට ආස්වාසයයි ප්‍රස්වාසයයි නිමිත්තයි දෙක තේරෙනවා. ආස්වාසයෙන් වෙන්නේ මේ විදිහට මාරුවට එකක් අතහැරුණොත් දෙකක් අතහැරුණොත් මේ මොන විදිහකට හරි අතහැරුණොත් ආනාපාන සති භාවනාව වෙන්නේ නැහැ වැඩෙන්නේ නැහැ. එතකොට සති නිමිත්ත හිත තබාගෙන සිහියෙන්ම ආස්වාස ප්‍රස්වාස කරනවා. සති නිමිත්තක් දන්නවා ආස්වාස ප්‍රස්වාසයක් දන්නවා. ඊගාව එහෙම කළාම කිසිම වෙලාවක ආස්වාස වාතයේ ප්‍රස්වාස වාතයේක හිත අරගෙන යන්නේ නැහැ. හුස්ම පාරේ ඉඳන් පෙකණිය දක්වාම ආස්වාසයේ අනුව බලන්න යන්නේ නැහැ. එතකොට පෙකණියේ ඉඳන් හුස්ම එළියට පිටනකම් ප්‍රස්වාසය අනුව බලන්නේ නැහැ. ධර්මයේ උපමාවක් පෙන්නනවා. දොරටුපාලෙක් ඉන්නවා. නගරික දක්ෂ වික්ත පඬිත දොරටුපාලෙක් දන්න හඳුනන අය ඇතුළු කරන නොදන්න අය නොගන්න. මේ දොරටුපාලය කවදාවත් පරීක්ෂණය කරන්න යන්නේ නැහැ. දොරටුව ළඟට පැමිණෙමින් ඉන්න අයව පරීක්ෂා කරන්න යන්නෙත් නැහැ. දොරටුවෙන් ඇතුල් වෙලා නගරේ ඇතුළට ගිහිල්ලා ඇතුලේ යන අය පරීක්ෂා කරන්න යන්නෙත් නැහැ. දුවල පස්සෙන් ගිහිල්ලා පරීක්ෂා කරන්නේ නැහැ.
නගරෙන් පිට වෙන අයයි නගරයට ඇතුල් වෙන අයයි ඔක්කොම පරීක්ෂා කරන්නේ දොරටුව ගාව ඉඳලාමයි. ඒ වගේ දොරටු පාලයා දොරටුව ගාව ඉන්නවා වගේ තොල් දෙක ළඟ හෝ නාසය ළඟ සිහිය තබාගෙන ඉන්නවා. ඒ සිහිය හරහාමයි සියලුම ආස්වාසය වාතය දැනගත්තෙත් ප්‍රස්වාස වාතය දැනගත්තෙත් ආස්වාස ප්‍රස්වාස වාතය අනුව කිසිම වෙලාවක ගියේ නැහැ යන්න දුන්නේ නැහැ. හැබැයි මේ නගරයට ඇතුල් වෙන හැම කෙනෙක්ම දොරටුපාලයා හරහාමයි ගියේ. පිට වෙන හැම කෙනෙක්ම දොරටුපාලයා හරහාමයි. දොරටුපාලයා පිටිපස්සේ ගියේ නැහැ. ඒ වගේ හැම සිහියක්ම හැම ආස්වාසයක්ම හැම ප්‍රස්වාසයක්ම මේ සිහිය හරහාමයි ඇතුළුනේ පිටුනේ. ඒ විදිහට සිහියෙම ඉන්න. තව මම ඕකට ස්වාමීන් වහන්සේ මේකෙන් කරන වැඩ දෙක කියන්නම් මම. අපි මේව කළාට මේකෙන් කරන වැඩ දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ගොඩාක් දෙනෙක් කමටහන වඩනවා. අපි තේරුම් ගන්න ඕනේ ස්වාමීන් වහන්සේ යමක් කරන්න ඉස්සෙල්ලා කරන දේ නෙමෙයි. මේ කරන දෙයින් නිපද වෙන ඵලය මොකද්ද කියන එක. මොකුමන අර්ථයක් සඳහාද මේක කරන්නේ කියන එක. අපි බොහෝ විටක කරනවා අපි කරන්නේ මේ වගේ අර්ථ උත්පාදයක් සඳහා නේද කියන එකවත් අපි දන්නේ නැහැ. සති නිමිත්ත හිත තියාගෙන ආස්වාස ප්‍රාස්වාසයට සිහියෙන් ඉන්නේ අපි කුමක් නිසාද? මොකටද? අපි නිකමට කතා කරනවා හිතේ තියෙන කතා කරන ගතිය අතහැරෙනවා විතරක සංසිඳනවා කියලා. ඒක කොහොමද අපි හොයාගන්නේ? ස්වාමීන් වහන්සේ මම මතක් කළොත් අපේ අරමුණු වල කොටස් දෙකක් තියෙනවා. ඕකට අද වර්තමාන විද්‍යාවෙන් ඉතින් කතා කරන උඩු හිත යටි හිත කියලා. නමුත් එහෙම හිත දෙකක් නැහැ. S දෙක වහගෙන මෙහෙම බැලුවොත් ස්වාමීන් වහන්සේලාට බලන්න ස්වාමීන් වහන්සේලාගේ මනසේ ගති දෙකක් හම්බ වෙයි. එකක් හම්බ වෙනවා මේ වටපිටාව තියෙනවා කියලා තේරෙන කම හම්බ වෙනවා. තව එකක් එක එක දේවල් සිහි වෙන බව හම්බ වෙනවා. බලන්න නැද්ද කියලා? එක එක අරමුණු සිහි වෙන කමකුත් තියෙයි. වටපිටාවේ මේ හැම දෙයක්ම තියෙනවා ඉන්නවා කියලා තේරෙන කමකුත් තියෙයි නේද? හරියට සති නිමිති හිත තිබ්බොත් වටපිටාවේ මේ දේවල් තියෙනවා කියන කමෙන් හිත අතහැරලා තියෙන්න ඕනේ. ආස්වාස ප්‍රස්වාසයේ හරියට අහුනොත් එක එක දේවල් හිතෙන කමෙන් හිත අතහැරලා තියෙන්න ඕනේ. ඔය ගති දෙකෙන් හිත මුදව ගන්නයි ඔක කරන්නේ. දැන් කළා බලන්න අත්විඳින්න පුළුවන් මේ ආනාපාන සතියේද ඒ මොහොතේම විපාක දෙන දකින්න පුළුවන් සිද්ධියක්. මේ මහා අවුරුදු ගණන් පල් වෙන ඒවා නෙවෙයි. මනසේ තියෙන ওই ගති දෙක තමයි අපේ ජීවිතයේ ප්‍රපංච උත්පාදනය කරන මුල් හේතු දෙක. ওই ගති දෙක මුලින්ම නවත්තනවා මේ ආනාපාන සතිය හරියටම කළොත්. හරියටම සති නිමිත්තට හිත තිබුණොත් වටපිටාව තියෙනවා කියන එක තේරෙන්නේ නැහැ. මොකද එච්චරට සති නිමිත්තට හිත එකඟයි. එක එක දේවල් හිතෙන්නේ නැහැ. ආස්වාස ප්‍රස්වාසයේ දැනුමයි. තේරෙනවද? තාම බැරි ඇති. නමුත් ස්වාමීන් වහන්සේ මතක තබා ගන්න හරියටම සති නිමිත්තේ තියාගෙන ආනාපාන සතිය වඩනවා කියන කාරණාවේ අර්ථය හරියටම ඉපදිලා කියලා Tamanටම දැනගන්න පුළුවන්. මනසේ තියෙන ඔන්න ඔය කෙලෙස් වලට ඉඩ තියෙන හිල් දෙකක් ඔය තියෙන්නේ. ඒ කවුළු දෙක වහලා ඇති. කමටහනට හරියට හිත තිබුපු පමණකින්ම කල්ප ගණන් මාස ගණන් අවුරුදු ගණන් යන්නේ හරියටම හිත තිබුත් ඒ මොහොතේම කෙලෙස් ඇති වෙන්න තියෙන මේ හිල් දෙක දැන් වැහිලා නේද කියලා පෙනේ Tamanට. හරියටම බලලම කරන්න පුළුවන් එකක්. නාහම් වික්කවේ මුට්ටස් සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති භාවනං වදාමි. මහණෙනි සිහි මුලා වූ නුවණ නැති කෙනාට මම ආනාපාන සති භාවනාව කියන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ හොඳ සිහියක් හොඳ නුවණක් තියෙන කෙනෙකුටයි හොඳ ඕනකමක් තියෙන කෙනෙකුටයි මේක කරන්න පුළුවන්. ඉබේ ඇවිල්ලා හිත සමාධි වේවා නිවන් දකිත්වා කියන කමකින් ඔහේ හිත තියාගෙන ඉන්න කෙනාට ආනාපාන සති භාවනා කරන්න බෑ. හොඳ වුවමනාවක් හොඳ එක ඇත්තටම වුවමනාවයකට කියන්නේ අවශ්‍යතාවයක් තියෙන්න ඕනේ.
හොඳ ආදරකමක් තියෙන්න ඕන කමතහන්ට. සති නිමිත්තට හොඳට හිත තියාගත්තා. සති නිමිත්තේ හොඳට හිත තියාගත්තද කියන එක යාට හොඳට අත්විඳින්න පුළුවන්. සති නිමිත්ත පිළිබඳ විතරයි දැනුම වටපිටාව තියෙනවා කියන එක දැනෙන්නේ නැහැ එතකොට. මේ වටපිටාව තියෙනවා කියලා දැනෙන්නේ අපේ සිතේ සියුම් විතර්ක වශයෙන් විසිරිලා. සති නිමිත්තේ හරියටම හිත ආරද්ධ වුණාම වටපිටාව තියෙනවා කියලා දැනෙන්නේ නැහැ. ආස්වාස ප්‍රස්වාසයේ හොඳට හිත පිහිටියාම එක එක දේවල් හිතෙන්නේ නැහැ. දැනෙන බව හා හිතෙන බව නතර වෙනවා. හිත බොහෝමත් වේගෙන් සමාධි වෙයි. එතකොට මෙන්න මේ විදිහට ආනාපාන සති කමඨහන ওই විදිහට වඩනවා. එහෙම වඩද්දී තාම හුරු පුරුදු නැති නිසා සති නිමිත්තෙනුත් අතහැරවලා ආස්වාස ප්‍රස්වාසෙනුත් අතහැරවලා එක එක දේවල් වලට හිත යොමු වෙයි. වෙන වෙන අරමුණු මනසේ උපදී. නැත්නම් සිත අහකට යයි. ඒ වෙලාවේදී ඒ ගිය අරමුණු විදර්ශනා කර කර මෙනෙහි කර කරවත් ඉන්න එපා. ආපහු මතක් කළා ශනිකවම ප්‍රතිකාරමේ තමයි පරණ විදිහටම නෑ. වෙනද වගේවත් මම ඉස්සෙල්ලා වගේ හිත අහකට යන්න දෙන්නෙම නෑ කියලා චිත්තම් පග්ගන්හාති පදහති හිත දැඩි කරගන්නවා. හිත දැඩි කළා සති නිමිත්තට හිත තියනවා. සති නිමිත්තට 100ෙන් ආස්වාස ප්‍රස්වාස කරනවා. ඒත් ආයෙත් අහකට යනවා. ආයෙත් ගන්නවා. මෙහෙම ටිකක් කරන්න ඕනේ. එතකොට ටික හිත අහකට යන හුරුව අඩු වෙනවා. සති නිමිත්ත තුල හිත බැඳී පවතින ක්‍රමය ටික වැඩි වෙනවා. ඕක තමයි සතිපට්ඨාන භාවනාව. හැබැයි ඕකෙදී අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා කායස්මෙන් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මෙන් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මෙන් විහෙරති කියන කොටස සතිපට්ඨාන භාවනාව ස්වාමීන් වහන්සේ. අර සතිපට්ඨානය මේ සතිපට්ඨාන භාවනාව. මේ සූත්‍රය හොඳට පැහැදිලි කරලා තියෙනවා. කිසිම වෙලාවක සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනාව දෙක එකකට ගන්න එපා. අර කය කෙරේ සිහිය පිහිටුවා ගන්න. ඒක සතිපට්ඨානය. සිහිය පිහිටුවන තැන. දැන් මේ සතිපට්ඨාන භාව දැන් එහෙම සිහිය පිහිටුවාගෙන තමන්ගේ කය ගැනත් බලන්න, අනුන්ගේ කය ගැනත් බලන්න, තමන්ගේ සහ අනුන්ගේ කය ගැන බලන්න කොහොමද කයේ ඇති වෙන හැටි බලන්න. නැතිවීමට බලන්න, ඇතිවීම නැතිවීමට බලන්න. ඒකෙන් තියෙන ස්වාමීන් වහන්සේ රූප වවත්තානේ නැත්නම් රූප විදර්ශනා කරන හැටි. මේ කරන්නේ ස්වාමීන් වහන්සේ මොකක්ද කියන එක තේරෙනවද? මානසිකාර්ය ඌහන ලක්ෂණයයි ප්‍රඥාව ඡේදන ලක්ෂණයයි කියලා දෙකකට බෙදෙනවා. කුඹරකට ගොයන් කපන්න ගිහිල්ලා දෑකැත්ත ගොයන් වලට දාලා නිකම්ම ඇදලා ගන්න පුළුවන්ද අපිට? බෑ. ඉස්සෙල්ලා වම් අතින් ගොයන් මිට අල්ල ගන්න ඕනේ නේද? අල්ලගෙන දකුණු අතින් ඊගාව අතින් දෑකැත්ත දාලා කපන්නේ. අල්ලගෙන කපන්න ඕනේ. ඒ වගේ හැම අරමුණක්ම සතිපට්ඨානයෙන් කරන්නේ හොඳට අරමුණ පිහිටා හිටිනවා. අරමුණක් අල්ල ගන්නවා. ප්‍රඥාවෙන් තමයි අරමුණක කෙලෙස් හිඳින්නේ. මේ දෙක. එතකොට ඒක මම මතක් කරන්නම්. දැන් සතිපට්ඨාන සිහිය පිහිටුවගෙන සිහියෙම ආස්වාස ප්‍රස්වාස කරනවා. සති නිමිත්තේ හිත තිබ්බහම වටපිටාව පෙනෙන එකෙන් අතහැරෙනවා. ආස්වාස ප්‍රස්වාසයේ දැනුමින් විතරක සිහි වෙන එක නතර වෙනවා. වටපිටාව පෙනෙන එක සහ එක දේවල් සිහි වෙන එක නතර කරලා තියෙනවා සති කායගත සති මේ ආනාපාන සති කමඨාන්ට හිත තිබුවාම මේකෙන් කරනව චිත්ත සමතයක් ඇති කරනවා. ඊට පස්සේ ඒත් මං කිව්වා හුරු නැත්තම් හිත අහකට යනවා. මෙහෙම ටික වෙලාවක් කළා හිතාමතාම නතර කරනවා. නතර කළා Tamanට සිහි වෙච්ච අරමුණු තියෙනවනේ.
අපි කියමු භාවනා කරනකොට යාළුවෙක් මතක් වුණා, අම්මා මතක් වුණා, තාත්තා මතක් වුණා, ගෙදර මතක් වුණා කියලා සත්පුද්ගල භාවයට මතක් වෙච්ච අරමුණු තියෙනවනේ. මේව විදර්ශනා කරන්න ඕනේ. සති සම්බොජ්ජංගය කියන්නේ මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනකොට චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුසරිතා. බොහෝ කල් සිට කිව්වා වූ බොහෝ කල් සිට කළා වූ දේවල් වලට සිහිය තබන්න මනාව සිහිය තබනවා. දැන් අපි කියමු අම්මා මතක් වුණා කියලා. දැන් ආනාපාන සති භාවනාව කරගෙන ඉන්නකොට අම්මා මතක් වුණා. දැන් මතක් වෙච්ච පමණකින් ආනාපාන සතිය නවත්තන්නේ නැහැ. ආනාපාන සතිය ටිකක් වෙලා කළා දිගටම එකම කරන්නේ. දිගටම ආනාපාන සතියෙම විතරක්ම කළොත් දෝෂයක් ඇති වෙනවා ස්වාමීන් වහන්සේ. ඒකේ දෝෂය තමයි අපි බලාපොරොත්තු වෙන ඉලක්කයට ඉක්මනට යන්න බෑ. ටික වෙලාවක් ගියාම කිසිම දෙයක් කරන්න බැරි කුසීතකමකට වැටෙනවා. හැම දෙයක්ම එපා වේ. පොතක්වත් බලන්න බැරි තත්ත්වයටපත් වෙයි. කිසිම හිතේ තියෙන මුලින් පටන් ගත්ත උද්‍යෝගිමත්කම ප්‍රබෝධමත්කම ටික ඒකට වැය වෙලා සම්පූර්ණ ආනාපාන සතිය නෙමෙයි බණ පොතක් දිහා බලන්නවත් හිතෙන්නේ නැති මට්ටමකටපත් වෙයි. එච්චරට කුසීත වෙනවා. ඒ විතරක් නෙවෙයි. ඒක තවදුරටත් ඒ අරමුණේදිත් මුලා වෙනවා. ඒ කියන්නේ හොඳටම ගියාම කිසිම දෙයක් දන්නේ නැති තැනටපත් වෙනවා. හැබැයි Taman දන්නවා Tamanට නිින්ද ගිහිල්ලත් නැහැ. Tamanට නිින්ද ගියෙත් නැහැ. වටපිටාවක් වෙන්නෙත් නැහැ. මොකුත් තේරෙන්නේ නැති තැනකටපත් වෙයි. ඔය සමතයක් දිගට වැඩුවාම වෙන්නේ ඕකට කියන චිත්ත නිලියති කියලා. හිත හැඟ වෙනවා. හිත හැඟ වුණාම එයා දන්නෝ එයාට නිින්ද ගිහිල්ලත් නැහැ. හැබැයි කිසිම දෙයක් මතකත් නැහැ. අවාසනාවකට අද අපේ ශාසනයේ මේ හිත හැඟ වෙනකොට හිතාගෙන හොඳ මාර්ගඵලයක් ලැබුවා කියලා. ගොඩක් දෙනෙක් හිතනවා මම මුකුත් දන්නේ නැති තැනකට ගියා ස්වාමීන් වහන්සේ කියලා නිකන් කතා කරන්නේ අඳුම ගන්න සෝවාන් වුණාවද්ද කියලා අහගන්න. නමුත් මේ ශාසනය කියන්නේ ඔකට හිත හැඟ වුණා කියලා. චිත්ත නිලියති. ඒ කියන්නේ කිසිම දෙයක් දන්නේ නැහැ, කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. එයා දන්නවා එයා නිදාගෙන හිටියෙත් නැහැ. එයා අවදියෙන් හිටියේ මුකුත් දන්නේ නැහැ. මේ දැන් ලොකු ශුන්‍යතාවයකටපත් වෙලා කියලා හිතන්නේ. නෑ ඕකට කියන්නේ චිත්ත නිලියති. ওই දෝෂය උනේ සමත කමඨහන විතරක් එක දිගටම වඩපු එක. ඒකද ඒ විතරක් නෙමෙයි ඒක තවදුරටත් ඒ විදිහටම සමතේම විතරක් වැඩුවොත් බණ දහම් භාවනා කරන එකත් හිමින් එපා වෙලා යනවා. එතකොට පිරිත් ටිකක් කියන එකක් බණ පොතක් බලන එකක් මේ ඔක්කොම එපාම වෙනවා. මේවා නිකන් සිහි කරන්න පවා අකමැති මට්ටමට හිතපත් වෙනවා. සම්මතයක් එක දිගටම අකණ්ඩ වැඩුවම තියෙන දොස් ඕක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අධිචිත්ත මනියුත්තේ බික්ඛු කාලේන කාලානේ ත්‍රිවිධ නිමිත්තානේ මනසිකාතබ්බානේ. සිත දියුණු කරන භික්ෂුව විසින් කලින් කලට 3 නිමිත්තක් මෙනෙහි කරන්න ඕනේ. සමත නිමිත්තංච පග්ඝහ නිමිත්තංච උපේක්ඛා නිමිත්තංච. සමත නිමිත්තත් මෙනෙහි කරන්න ඕනේ. වීරිය ඇති වෙන්නත් මෙනෙහි කරන්න ඕනේ. විදර්ශනාලත් මෙනෙහි කරන්න. මේ 3 නිමිත්ත මාරුට ගත්තාමයි එයාගේ මනස මධ්‍යස්ත වෙන්නේ. හරි. ඊට පස්සේ දැන් සතිපට්ඨාන භාවනා කොටසේදී අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති. බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති. අපි දැන් කතා කරමු බාහිර අරමුණ විදර්ශනා කරන හැටි. අපි කියමු තව පැත්තකින් ගත්තොත් මේ විදර්ශනා වෙදි ස්වාමීන් වහන්සේ කිසිම වෙලාවක සිතේ ඇති වෙන සිතුවිලි විදර්ශනා කරන්නේ එක තැනක ඉඳගෙන ඉන්නකොට යම් අරමුණක් සිහි වුණොත් අරමුණ සිහි වෙච්ච අරමුණ උපන්න සහ උපදින දෙපැත්තටයි යන්නේ විදර්ශනාවේ. මෙන්න මේ උපාය අවශ්‍යමයි. සතිපට්ඨානේ වරදින්න තියෙන ලෝකයේ තිබුණ එකම හේතුවත් ඒක. අම්මා කියන අදහස ඇති වුණොත් අම්මා කියන අදහස සිහිපත් කරලා අම්මා කියන අදහස හිතෙන් සිහි කරගෙන මෙතන තියෙන කෙස්ලොම් නියදත් හම්මස් ටිකක් කන බොන ආහාරයෙන් හැදුන එකක් නේද කියලා බලන්න එපා. ඒක වැරදි. ඔය සමුදය සත්‍ය තුළ දුක්ඛ සත්‍ය පිරිසිදු දකින්න හදනවා.
කරන්න නිවන් මාර්ගෙන් අහකට යනවා. අපි මුළු ලෝකෙම කරන්නේ ඕක. එහෙම නෙමෙයි. අම්මා කියන අදහස ඇති වුණොත් විදර්ශනා කරන්නේ හිතින් නිමිත්තක් සිහි කරගෙන ඒක නෙමෙයි. අම්මා කියන අදහස ඇති වුණාම ස්වාමීන් වහන්සේලා යන්නේ බාහිරට. මම අම්මා කියලා සිහි වෙනකොටම බාහිර අම්මා ඉන්නවා කියන එක අවලංගු වෙන තැනට යන්න ඕනේ. බාහිර අම්මා කෙනෙක් ඉන්නවා කියන එක සිහි කරගනිමින් මේ කෙලෙසි උපදින්නේ. දැන් මේ කෙලෙසි අවලංගු කරන්න විදර්ශනා කරන්නේ බාහිරේ. ඒ කියන්නේ මෙන්න මේකමයි ස්වාමීන් වහන්සේ උපාය. ඔක්කොම නෙමෙයි මෙන්න මෙතනමයි අවශ්‍ය කාරණාව. ඒ කියන්නේ අම්මා කියලා සිහි වෙනකොට ස්වාමීන් වහන්සේලා විදර්ශනා කටයුත්තේ මෙහෙම. මම අම්මා කියලා බලන්න කියලා ගියාමත් එතන තියෙන කෙස්ලොම් නියදත් හම්මස්නහර තියෙන තැනක පිහිටි වර්ණ සටහන දකිනකොට අම්මා කියන අදහස මට ඇති වෙයිනේ. දැන් මෙහි අම්මා කියලා බාහිර අම්මා කෙනෙක් ඉන්නවා කියලා සිහි වෙච්ච වුණාම ඒක තියේදී අම්මා කියලා කෙනෙක් නැහැ කුණප කොටස් ටිකක් කියලා බලන්න නෙමෙයි තියෙන්නේ. බාහිරේ මේ අම්මා කියන එක බාහිර ඉන්නවා කියන එක අවලංගු වෙන්නයි ඕනේ. මේ හිතට සිහි වුණේ අම්මා කියන අදහස විදර්ශනා කරන්නේ කොහොමද? මේ හිතේ සිහි කරගෙන අම්මා කියලා කෙනෙක් නැහැ කුණප කොටස් ටිකක් තියෙන්නේ මහ භූත ටිකක් තියෙන්නේ කියලා නෙමෙයි බලන්නේ. බැලුවට මාර්ගය වැඩෙන්නේ නැහැ. එහෙම්ම හිර වෙනවා. වඩන්නේ කොහොමද? භවයට යනවා. මම අම්මා බලන්න කියලා ගියොත් එයාට තේරෙනවා මට ගිහිල්ලවත් බලන්න බෑ. එදාටත් වෙන්නේ කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලුම් නියදත් හම්මස් ටිකක් තියෙන තැනක පිහිටි රූපේ දකිනකොට අම්මා කියන අදහස මට ඇති වෙයිනේ. එතකොට එයාට තේරෙනවා බාහිර අම්මා හම්බුනා නෙමෙයි එදාටත් අම්මා කියන අදහස මා තුළ ඇති වෙලා තියෙනවා. ආපහු ඒ අරමුණේ අතීතයටත් යනවා. එහෙනම් අතීතයේදී වෙලා තියෙන්නේ බාහිර අම්මා හිටියා නෙමෙයි. කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලුම් නියදත් හම්මස් ටිකක් තියෙන තැනක පිහිටි සටහන දකිනකොට අම්මා කියන අදහස නැති වෙලා තියෙන්නේ. උපන්න අරමුණට දෙපැත්ත විදර්ශනා කරනවා බාහිර අනාත්මය පිහිටන විදිහට තමන් තුළ ආත්ම සංඥාව උපන්න විදිහට. තමන්ගේ ආත්ම සංඥාව තුළ අනාත්මයක් හොයන්න එපා. මම කියන එක තේරෙනවද නැහැ. අද අපි කරන්නේ ස්වාමීන් වහන්සේ අම්මා කියලා සිහි වුණොත් දැන් ආත්ම සංඥාවනේ. ඒ නිමිත්තම අරගෙන හිතේ ඇතුළෙම කොටස් කඩලා කෙස්ලොම් නියදත් හම්මස්නහර තියෙන්නේ මේ අම්මා කියලා කෙනෙක් නැහැනේ මෙතන කුණප කොටස් ටිකක් නේ තියෙන කියලා ඔහොමනේ බලන්නේ. ස්වාමීන් වහන්සේ මේ සමුදය සත්‍ය ඇතුළේ දුක පිරසින් දකින්න හදනවා අපි. ලැබෙන්නෙම නැහැ. එහෙම කෙරුවා කියලා මේ වැරද්ද ඇති කරු මෝඩකම හැදෙන්නේ නැහැ. බාහිර අම්මා හිටියා කියන බාහිරද කවදාවත් අම්මා කෙනෙක් හිටියා නෙවෙයි අනාත්ම ස්කන්ධ ටිකක් තියෙන තැනක අපි තුලයි කෙලස් ටික ඇති උනේ කියන වැරද්ද ලෙහෙන්නේ නැහැ අපිට. මේ විශාල වරදක්. මේ සතිපට්ඨානේ වැරදුණු නිවන වැරදුනා කියලා කිව්වේ ඒක. මේ මම ඊයේ ඉඳන් අද දක්වා කතා කරපු එකම බණ පදයක්වත් නොතේරුණත් කමක් නැහැ ස්වාමීන් වහන්සේ. මම මේ විදර්ශනාව කියලා දෙන ටික විතරක්ම තේරුණොත් ස්වාමීන් වහන්සේ නිවන් දකින්නමයි. ඊයේ කියලා දුන්න මේ පටිච්චසමුපාද අංගාදී එකක්වත් නොතේරුණත් කමක් නැහැ. හැබැයි මේ ටික තේරුම් ගන්න. විදර්ශනා කරන්න හැටි. තාත්තා කියලා සිහි වුණොත් සිහි වෙච්ච අරමුණක් සිහි කරගෙන සිහි වෙච්ච අරමුණේ කෙස්ලොම් නිදත් කඩන්න හෝ කුඩු කරන්න යන්න එපා. ස්වාමීන් වහන්සේලා විදර්ශනා කරන්නේ හැම වෙලාවෙම අතීත අනාගත දෙකෙන්. පුබ්බන්ති ඥානං අපරන්ති ඥානං පුබ්බන්ත අපරන්ති ඥානය කියන හැම වෙලෙම නුවණ වැඩෙන්න ඕනේ. ඒ කියන්නේ තාත්තා කියලා සිහි වුණොත් දැන් අපිට සිහි වෙන්නේ බාහිර ඉන්නවා කියන තැනක ඉන්නේ තාත්තා. ඒ වැරද්ද බාහිර කෙනෙක් ඉන්නවා කියන එක අවලංගු වෙන්න ඕනේ. ඒ වැරද්ද හැදෙන්න ඕනේ. ඒකයි මේ හදන්නේ අපි. එතකොට තාත්තා ඉන්නවා කියලා සිහි වෙනකොට මම ටග්ගාලා විදර්ශනා කරන්නේ මේ අරමුණ නෙමෙයි. මේක උදව් කරගෙන භවයයි පිරිසිඳ දකින්න යන්නේ. බාහිර භවය විදර්ශනා කරන්නේ. මම තාත්තා බලන්න කියලා ගියොත් දැන් තාත්තා කියලා සිහිනුනේ හොඳයි තාත්තා කියලා බලන්න කියලා ගියාම වෙන්නේ මොකද්ද? එතනද කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලුම් නියදත් හම්මස්නහර කියන තැනක පිහිටි වර්ණ සටහන දකිනකොටම තාත්තා කියන අදහස ඇති වෙයිනේ කියලා බලනවා.
තමන්ට හිතෙනවා නෑ ඒ වුණාට තාත්තා ඉන්නවමනේ කියලා තමන්ම තමන්ට ටොක්ක් කරලා පෙන්නනවා. හොඳයි. ගඩොල් වල සිමෙන්තියෙන් කළ බිත්තියක ওই චිත්‍රය දකිනකොට මට තාත්තා කියන අදහස එන්නේ. ඒ තාත්තා කියන අදහස එන්නේ ගඩොල් වල සිමෙන්තියට තාත්තා ඉන්න හින්දාද? කියලා තමන්ගෙම අහලා පෙන්නනවා. එහෙනම් ගඩොල් වල සිමෙන්තියෙන් කළ චිත්‍රය දකිනකොට තාත්තා එනවනම් එතන තාත්තා ඉන්න හින්දා නෙමෙයි මාන්තුලන් යාවේ. එහෙනම් කෙස්ලොම් නියදත් ටික තියෙන තැන රූපේ දකින්නොත් තාත්තා කියන අදහස එන්නේ ඒකේ ඇතුලේ තාත්තා ඉන්න හින්දා නෙමෙයි කියලා තමන්ම යාචකාච ආජ්ජත්තිකාච පඨවි ධාතු බාහිරාච පඨවි ධාතු පඨවි ධාතු රේවේශ ආධ්‍යාත්මික පඨවි ධාතු බාහිර පඨවි ධාතුට ආදේශ කර කර බලනවා. අර ගඩොල් වල සිමෙන්තියෙන් කළ පඨවි ධාතුව තියෙන තැනක තියෙන රූපේ දකින්නකොට කෙනා කියන අදහස එනවනම් ආවට ඒ ගඩොල් වල සිමෙන්තිය තුල කෙනා නැත්තම් එහෙනම් මේ පඨවි ධාතුව තියෙන තැනත් මම කියන අදහස එනවා. ආවට මේක ඇතුලේ එහෙනම් මම නෑ නේද කියලා ධාතුවට සම කර කර බැලිය යුතුයි. ඒකයි දැන් සවිඥානික අරමුණේ පිළිගන්නේ නැති වුනහම හිත අවිඥානික අරමුණක් අරගෙන පෙන්වන්න ඕනේ. කෙස්ලොම් නියදත් හම්මස්නහර කියන තැන තාත්තා බලන්න කියලා ගියාම කෙස්ලොම් නියදත් හම්මස්නහර තියෙන තැනක පිහිටි වර්ණ සටහන දකිනකොට තාත්තා කියන අදහස මට ඇති වෙයිනේ. එතන තියෙන්නේ මෙහෙම කුණප කොටස් ටිකක් නේ කියලා විදර්ශනා කරනවා හිත පිළිගන්නේ නැහැ. සවිඥානිකයි. ඒ වෙලාවේදී අවිඥානික වස්තුවකට ওই රූපේ තියලා විදර්ශනා කරලා පෙන්නනවා තමයි. ඒකයි බාහිර පඨවි ධාතුවයි මේ පඨවි ධාතුවේ සම කරලා පෙන්නනවා. අපි අපිටම. ගඩොල් වල සිමෙන්තියෙන් කළ බිත්තියක ওই චිත්‍රය ඇඳහම තාත්තා කියන අදහස එයි. මම තාත්තා කියන අදහස එන්නේ ගඩොල් වල සිමෙන්තියේ කියපු තැන මේ තාත්තා හිටපු හින්දාද කියලා තමන්ගෙම අහනවා. නෑ. එහෙනම් ඒ නිසා මෙහාට ආවේ. එහෙනම් ඒ වගේ තමයි කුණප කොටස් ටික තියෙන තැනක පිහිටි වර්ණ සටහන් දකින්න තාත්තා කියන අදහස ආවා. ආවට ඒ කොටස් ටික කුණප කොටස් ටික කෙනා නෙමෙයි කියලා පෙන්නනවා. ඒ විදිහට අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති කියලා කිව්වේ කෙස්ලොම් නියදත් හම්මස්නහර කියන කුණප කොටස් ටික තියෙන තැනක මම කියන අදහස ඇති වෙනවා කියලා දකිනවා. විදර්ශනා කරනවා. මම කියන අදහස ඇති වෙනවා කියලා දකිනවා. නමුත් මේ කොටස් ටික මම කියලා දකින්නේ මේ කය මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි. කෙස්ලොම් නියදත් හම්මස්නහර තියෙන්නේ ඒ පිහිටි එතන පිහිටි සතහන දකිනකොට මේ මම කියන අදහස ඇති වෙනවනේ කියලා බලනවා. හිත පිළිගන්නේ නැහැ. එතකොට පෙන්නනවා බාහිරච පඨවි ධාතු. බාහිර පඨවි ධාතු ආධ්‍යාත්මික පඨවි ධාතු වල ආදේශ කරලා පෙන්නනවා. ගඩොල් වල සිමෙන්තියෙන් කළ බිත්තියක මේ සතහන ඇඳුත් මම කියන අදහස එයි. ගඩොල් වල සිමෙන්තියෙන් කළ බිත්තියක චිත්‍රය දකිනකොට මම කියන අදහස එන්නේ ඒක මම හින්දා නෙවෙයිනේ. එහෙනම් මේ කුණප කොටස් ටික දකින තැනක රූපය දකිනකොට මම කියන අදහස එන්නේ මේක මම හින්දා නෙවෙයි කියලා කිසිම වෙලාවක හිතේ තියෙන නිමිත්ත හරන්න එපා. හිතේ තියෙන නිමිත්ත හරන්න එපා. නිමිත්තට දෙපැත්තට තමයි විදර්ශනා. ඕකමයි උපාය. වෙන උපායක් මුකුත් නැහැ. නිවන මේ සතිපට්ඨානයට අයිති වැඩක්. සතිපට්ඨානයට අයිති ධර්මයේ රකින්න ධර්මයෙන් රැකේ සතිපට්ඨානයට අයිති වැඩක් තමයි තම තමම පිරිසිදු කරලා දෙන එක, ශෝක පරිදේවයන් දුරු කරලා දෙන එක, දුක් දුම්නස් නැති කරලා දෙන එක, මාර්ගඵල ලබලා දෙන එක, නිවන සාක්ෂාත් කරලා දෙන එක මේ සූත්‍රයට අයිති වැඩක්. ඒක කරගන්න ස්වාමීන් වහන්සේලා යන්න ඕනේ නැහැ. ස්වාමීන් වහන්සේලා සතිපට්ඨානයට හිත තියන්න වරදින් නැතුව එච්චරයි. සතිපට්ඨානයේ සිහිය තබන්න වරදින් නැති වෙන්න, ධර්මයේ සම්මර්ෂණය කරන්න වරදින් නැති වෙන්න එච්චරයි කළ යුත්තේ. ධර්මයේ විසින් ස්වාමීන් වහන්සේලා වරකේ. අපි අද මාර්ගඵල ලබන්න හදන්නේ, අපි නිවන සාක්ෂාත් කරන්න හදන්නේ, අපි දුක නැති කරගන්න හදනවා, අපි පිරිසුදු වෙන්න හදනවා, අපි දුම්නස් නැති කරන්න හදන කරන එකක් ගන්න පුද්ගලයා ඉන්නවා. මේ සූත්‍රාර්ථය ඒක. අපිට තියෙන්නේ ධර්මයේ තුල ඉන්න කල යුතු දේ එකයි, ඒක විතරක් කරන්න. ඊටු ටික මේ ටික කරයි. අපි නොපෙමිනි බර උස්සන්න එපා. බැරි දෙයක් අපි කරන්න හදන්නේ. අපි නිවන කරට ගන්න හදනවා, හදා ගන්න හදනවා.
බැහැ ස්වාමීන් වහන්සේ. ඒකට ක්‍රමයක් තියෙයි. අපි කල යුතු චූටි දේ කරන්නේ මහා දේවල් කරන්න ගිහිල්ලා එකකුත් බැරි වෙලා. මම කියන්නේ වෙන මුකුත් නැපා මම ඔය කියලා දෙන එක ක්‍රමය විතරක් හරියට ඕක විතරක්ම කරන්න. මේ ඔක්කොම ටික අර්ථ මේ සූත්‍රයෙන් කළා දෙයි. අපි තව මට ඔය විදර්ශනා කරන හැටි කියලා දෙන්න ඕනේ. ඇත්තටම ඔච්චරයි හරය තියෙන්නේ. මුළු ලෝකෙකටම වැරදිලා තියෙන තැනත් මම බය නැතුවම කියනවා හැමෝම තමන්ගේ මනසේ තියෙන කෙලෙස් නැති කරන්නයි ලෝකෙ ඔක්කොම හදන්නේ. හිතේ නිමිත්තක් සිහි කරගෙන අපි කියමු භාවනා කරන්නෙම අම්මා කියලා තියුණොත් ඒක වැරදි කියලා දන්නවා. හිතේ නිමිත්තක් සිහි කරගෙන මෙතන කේස්ලොම් නේද, ධම්මස් නහර නේද, කුණප කොටස් ටිකක් නේද, නැත්නම් සතර මහා ධාතු නේද කියලා මනසේ තියෙන නිමිත්ත විදර්ශනා කරනවා. ඔය සමුදය සත්‍ය තුල අපි දුක පිටිසෙන් දකින්න හදනවා. කවදාවත් වෙන්නේ නැහැ. අපිට චතුරාර්ය සත්‍ය වැරදිලා කියන එක දන්නේ මේ චූටි දර්ශනයක් චූටි තැනක් තුල සම්පූර්ණම චතුරාර්ය සත්‍යම වැරදිලා තියෙන්නේ. ඉතින් මේ එක තැනක් තියෙනවා. මේ ටික හරි ගියොත් නිවන් නොදැක්කොත් තමයි පුදුමයි. ඔය මං කියන ක්‍රමය හරියට තේරුම් අරගෙන තේරුනොත් එයා අප්‍රමාදීව රැය දවල් දෙකේ කරන එක විතරයි තියෙන්නේ. කරුණු තුනයි යාට උපකාර වෙන්නේ. ඉන්ද්‍රිය සංවරයේ භෝජනයේ පමණ දැන ගැනීම නිදි දුරු කිරීම. ඔය තුන විතරයි ඕනේ. මේ දර්ශනයේ තේරෙන කෙනාට උපකාරක ධර්මතා තුනයි තව තියෙන්නේ. භෝජනයේ පමණ දන්නවා, නිදි දුරු කරනවා, ඉන්ද්‍රිය සංවරය. එපමණකම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ ආශ්‍රයක්ෂය පටන් ගත්තා කියලා. දවසින් දවස ආශ්‍රයක්ෂය වෙනවා, ගෙවිලා යනවා.